ආචාර්යතුමනි ඔබතුමාට ආරම්භ කරන්න පුළුවන්. අපි බොහොම පිං කියලා කියනවා එතුමා මේ වැඩසටහනට සහභාගී වීම සම්බන්ධයෙන් ඔබතුමාට අවස්ථාව. හොඳයි. අයිබෝවන් සුබ දවසක් වේවා සියලු දෙනාටම. මම ඊටම සතුටු වෙනවා අද දවසේ පැයක පමණ කාලයක් ඔබත් සමග ගත කිරීමට මට ආරාධනා කිරීම ගැන. අත් වශයෙන්ම සංජය සමසේකර මහත්මයා උනන්දුවෙන් මේ පිළිබඳව කටයුතු කරලා මට ආරාධනා කරා මේ චිත්ත බලෙන් රෝග සුව කර ගැනීම පිළිබඳ මාතෘකාව යටතේ අපි සාකච්ඡාවක් කරමු කියලා. ඇත්තට මේ මාතෘකාව ගැන සාකච්ඡා කරන්න මම කැමැත්තක් තිබුණා. මොකද මේ දවස්වල අපිට හුඟක් වැදගත් වෙනවා මේ මාතෘකාව සාකච්ඡා කරන්නේ. ඒ කියන්නේ දැන් රෝග සුව කර ගැනීම කියන එක අපි දැන් අවුල් කරගෙන තියෙන්නේ. රෝග සුව කර ගැනීමට සමහරලාට අපිම දන්නේ නැහැ දැන් කරන්නේ මොකක්ද කියලා. හැබැයි මේ රෝග සුව කර ගැනීම කියන එක සාර්ථක කරන ක්‍රමශිල්ප අතීතයේ ඉඳලම අපේ මුතුන් මිත්‍ර දැනගෙන හිටියා. ඉතින් වර්තමානයේත් අපිට මේ පැරණි ඥානයත් අලුත් ඥානයත් දෙකම සම්බන්ධ කරලා අපිට මේ පිළිබඳව සාකච්ඡා කරොත් හොඳයි කියලා තමයි මම කල්පනා කරේ. ඒ නිසා මම හිතුවා අද අපි මේ ප්‍රධාන මාතෘකාව තේමා කරගෙන චිත්ත බලයෙන් රෝග සුව කරගන්නේ කොහොමද කියන එක සවිස්තරව සාකච්ඡා කරමු. එතකොට සාමාන්‍ය මගේ සිරිතක් තියෙනවා දැන් මේ පිළිබඳව අපි නිරන්තරයෙන්ම අපි අධ්‍යාපනඥයෝනේ ගුරුවරු අපි නිතරම කියන දෙයක් තමයි learning to learn කියන්නේ. ඒ කියන්නේ ඉගෙන ගන්න හැටි උගන්වන්න. ඒ වගේම දැනගන්න උගන්වන්න. ඒකින්ද අපි නිරන්තරයෙන්ම references දෙනවා. මේ මම ඒ සඳහා තියෙක references කීපයක් ඔබට හඳුන්වලා දෙන්න කැමතියි. මේ එකක් තමයි මෙන්න මේ පොත් කීපය. දැන් මෙතන තියෙනවා මේ මාතෘකාවට අදාළ පොත් කීපයක්. එකක් චිත්ත බල අභ්‍යාස, relaxation for stress management. ඊළඟ තව power of mind of feel, චිත්ත බලෙන් රෝග සුව කර ගැනීම. ජීවිත සාර්ථකත්වය පෞරුෂතා භාවනා අභ්‍යාස, සතිමත් බව, සතුටින් දිවි ගෙවීම. දැන් මෙන්න මේ කියන පොත් සේරම වගේ මේ මාතෘකාවට අදාළයි. ඒකින්ද මේ ගැන උනන්දුවක් දක්වන අය පස්සේ කාලේ මේ පොත් කියවන්නට ඕනේ. මොකද පොතෙන් තමයි සම්පූර්ණ අපි ඥානය ලබා ගන්න. අපි කතා කරන්නේ මේ පොත් වලින් ලබා ගන්න ඥානයත් පදනම් කරගෙන. එතකොට මුලින්ම අපි කොහොම කතා කැමති අපි රෝග සුව කර ගැනීමට නම් අපි ඉස්සෙල්ලා අපි කවුද කියන එක අපි තමයි දන්නවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මොකද අපි මිනිසා කියලා දන්නේ අපේ මේ තියෙන භෞතික ශරීරය. භෞතික කය තමයි අපි මිනිසෙක් කියලාගෙන ආයා මිනිසෙක් කොන් ලස්සන කෙනෙක් එහෙම කියලා අපි කියනවා. හැබැයි ඇත්තටම සැබෑ මිනිසා කියන්නේ ඊට වඩා ටිකක් පුළුල් අර්ථය. මේ කයට අමතරව අපිට තව සිතකුත් තියෙනවා. එතකොට සිත සහ කය දෙකේ එකතුවක් එක පැත්තකින්. හැබැයි තවත් එහාට ගියාම අපේ මේ කය වටා තවත් කය වර්ගයක් තියෙනවා. අපි ඇස්ට්‍රල් බොඩි කියලා හඳුන්වනවා. නැත්නම් ශක්ති ශරීර කියලා හඳුන්වනවා. තව ටිකක් එහාට ගියාම අධ්‍යාත්මක ස්පිරිචුවල් බොඩි කියලා. එතකොට මෙන්න මේ විදිහට අතීතයේ මේ හොඳටම දැනගෙන තිබුණා වර්තමානයේ නොකුදෙන් ඡායාරූපගත කරන්න පුළුවන් විදිහට නව ඥානෙ ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් මිනිසා කියන සංකල්පය මම කතා කරනකොට අපි කතා කරන්නේ පුළුල් සංකල්පයක්, පුළුල් අර්ථයෙන්. ඒ කියන්නේ භෞතික කය, ඊළඟට ශක්ති කය, ඊළඟට අධ්‍යාත්මික කය, මෙන්න මේ විදිහට කය වර්ග කීපයක් තියෙනවා. මොකද මේ ලෙඩක් හැදෙනකොට භෞතික කය කියන්නේ එකක් තමයි. හැබැයි භෞතික කයට වටේ තව තියෙන කයත් දුබල වුණොත් එහෙම මේ භෞතික කය විතරක් හොඳ කරගන්න පුළුවන් එකක් ඇත්තේ නැහැ. ඒ නිසා තමයි අපි භෞතික කයට අමතරව අර ශක්ති ශරීරයත් ඒ වගේම අධ්‍යාත්ම ශරීරයත් කියන දෙකම සාකච්ඡා කරන්න ඕන වෙන්නේ. ඉතින් මේ කය හසුරුවන්න සිතට බලයක් තියෙනවා. මේ පිළිබඳව ඕන තරම් පර්යේෂණ කරපුවා තියෙනවා. මම ඊටාම කැමති මේ සෙන් හාමුදුරුවන් කර පරීක්ෂණයක් ගැන කියන්නේ. මේ සෙන් හාමුදුරුව කියලා කියන්නේ දැඩි ලෙස මේ ශරීරයට දුක් දෙමින් කියන්නේ පීඩාවල් විඳිමින් භාවනා කරන ස්වාමීන් වහන්සේ. ඒත් මේ ස්වාමීන් වහන්සේලා එක පරීක්ෂණයක් තියෙනවා. අවසාන පරීක්ෂණ සමත් වෙන්න නම් මේ අය මේ ස්වාමීන් වහන්සේලා රෑ 12ට හිම මිදෙන එළියට අවස්ථාවක හිම මිදෙන කලාපයට ගිහිල්ලා එළි වෙනකන් භාවනා කරන්න ඕනේ එක සිවුරක් විතරක් ඇඳගෙන. ඒ විතරක් නෙවෙයි භාවනා කළ උදේට තමන්ගේ ඇඟේ උස්නේ නිපදවලා අර සිවුර වේලන්නත් ඕන. එහෙම කරොත් තමයි ඒ පරීක්ෂණයෙන් සමත් වෙන්නේ. ඒතකොට මේකෙන් අපිට ඔප්පු වෙන්නේ මොකක්ද? මේකෙන් ඔප්පු වෙන්නේ තමන්ගේ හිතින් හිතලා හිතේ යම් කිසි ක්‍රමයක් කල්පනා කරලා අය කය හසුරවන්න පුළුවන්. කයේ උෂ්ණත්වය වැඩි කරන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් අපි එහෙම හිටියොත් ওই වෙලාවට එළියේ අනිවාර්ය උදේට ගල් වෙලා තියෙයි. ඒත් ඒ හාමුදුරුවෝ ගල් වෙන්නේ නැහැ. ඒ හාමුදුරුවෝ සම්පූර්ණ උෂ්ණත්වයක් ගන්න විතරක් නෙවෙයි අර සිවුර වේලවන්න තරම් අවශ්‍ය උෂ්ණත්වයකුත් නිෂ්පාදනය කරනවා. දැන් මේකෙන් වෙන්නේ කයේ උෂ්ණත්වය වැඩි කරන්න පුළුවන් සිතෙන්. හිතෙන් හිතලා.
එතකොට ඒකේ අපිට පේනවා සිතයි කයයි අතරේ විශේෂ සම්බන්ධකමක් තියෙනවා. දැන් මේ පරිේශන එදත් තියෙනවා අදත් තියෙනවා. ඒ විතරක් නෙවෙයි අපේ සිතේ ස්වභාවය අනුව අපේ ශරීරයේ නිකුත් කරන ඕරා එකක් තියෙනවා. අපි ඒකට කියනවා ප්‍රභාවක් කියලා. ප්‍රභා මණ්ඩලයක්. එතන පුජ්‍යලයාගේ සිතේ තියෙන දීප්තිය වැඩි වෙන්න සිතේ ඇතුළත තියෙන යහපත් ගම වැඩි වෙන්න අර ඕරා එක පිරිසුදු වෙනවා. අපි කියන එතකොට සාමාන්‍ය yellowish white කියලා කහ පාටු සුදු පාටක් නිකුත් වෙනවා ඒ ඇතුළේ තියෙන අභ්‍යන්තරයේ චිත්ත tattve හොඳ වෙනකොට. අපි තරහ යනකොට කෝපෙන් ඉන්නකොට ඊළඟට අපි නපුරුකම් කරනකොට ඊර්ෂ්‍යා කරනකොට වෙන විදිහට කිව්වොත් ඍණාත්මක විදියේ හැසිරීමක් තියෙනකොට ඕරා එක අපි කියන්නේ brownish green කියලා. දුඹුරු පාට කොළ පාටක් ගන්න. එතකොට අපිට පේනවා ඕරා එකේ පාට වෙනස් වෙනවා අපේ සිත වැඩ කරන ආකාරය උඩ. දැන් ඉස්සර අපි සාමාන්‍ය කියලා තියෙනවානේ තරහ ගියාම මූණ රතු වෙනවා කිය. දැන් මූණ රතු වෙන එකත් ඒ තරහ යාමත් එක්ක සිතේ ඇති වෙන සිතිවිල්ලක් කයට බලපාලා ඇතුලේ කරන ක්‍රියාවලිය. දැන් ඒවා ඡායාරූපගත කරලා තියෙනවා. දැන් අපි ඡායාරූපගත කරලා තියෙනවා අපේ දැන් ඒ තරහ ගිය වෙලාවට සිත මේ මොළය කොහොමද වැඩ කරන්නේ. හරියට දැන් කියනවා මේ තොරම්පත් වෙනවා වගේ. රතු පාට ලයිට් පත් වෙන්න පටන් ගන්නවා. හැම තැනින්ම බබලන්න පටන් ගන්නවා රතු පාටි. ඒකට කියන්නේ රෙඩ් සෝන් කියලා. රෙඩ් සෝන් 5 වෙනවා කියලා කියන්නේ. ඒක රතු කලාපයක් ගිනි ගන්නවා වගේ දෙනවා තරහ ගිය වෙලාවට. එතකොට ඒකේ අනිත් පැත්ත අපි භාවනා කරනකොට එහෙම නැත්නම් සංකෘත ගත්තම අපිට කියනවා බ්ලූ සෝන් කියලා. බ්ලූ සෝන් කියලා කියන්නේ නිල් පාටක් තමයි යන්නේ. එතකොට අපිට වෙනවා රතු පාට නිල් පාට මාරු වෙන හැටි. එතකොට නිල් පාට කියලා කියන්නේ සැහැල්ලු බව, සංයම බව. එතකොට අපි කියන අනවජ්‍ය සුඛ කියලා කියන්නේ නිරාමිස් සතුටක් තියෙනලාට කිසිම පීඩාවක් නැත්තත් වෙනකොට හිත තියෙන්නේ අර ඇල්ෆා මට්ටමේ. ඇල්ෆා මට්ටමුත් පල්ලෙහාට තීටා මට්ටම දක්වාම බහින්න පුළුවන් වා කියන. එතකොට දැන් ලෝකේ වැඩියෙන්ම සතුටින් ඉන්න පුජ්‍යලයන් ගැන කර පර්යේෂණ තියෙනවා. අන්තිමට 20000ක් විතර අරගෙන ඇමරිකාවේ විශ්වවිද්‍යාල කීපයක් පර්යේෂණයක් කරලා අවසානයේ හඳුනාගත්තා ලෝකෙ වැඩියෙන්ම සන්තෝෂී ඉන්නේ කවුද කියලා. ඒතකොට අපි හඳුනාගත්ත හාමුදුරු නමක් තමයි මේ දලයි ලාමා ළඟ ස්වාමීන් වහන්සේ ළමක් ඉන්නවා මැතිව් රිකාඩ් කියන. ප්‍රංශ ජාතික ස්වාමීන් වහන්සේ. ඒ ස්වාමීන් වහන්සේ තමයි අවසානයේ ලෝකෙ වැඩියෙන්ම සතුටින් ඉන්න පුජ්‍යලයා කියලා තෝරගත්තේ. කොහොමද තෝරගත්තේ? අර බ්ලූ සෝන් නෝ ඒ දිගටම පවතිනවා. අර සාමාන්‍යයෙන් එතකොට මොලේ ඉච්ඡා වචනේ බොහොම අඩුයි. අර අපි කියන්නේ පුට්ටස්ස ලෝක ධම්මේ චිත්තං යස්සන කම්පති කියලා. අන්න ඒ தත්ත්වය තමයි. හිත කම්පා වෙන්නේ. හිත දැන් අපේ හිත හැම වෙලේම උච්චාවචරය වෙන කම්පා වෙනවා. ඒතර අපිට පේනවා එතකොට අපේ කයට වෙන දේ මොකද්ද? හිත සතුටින් තියෙනකොට සැහැල්ලුවෙන් තියෙනකොට කයට වෙන දේ මොකක්ද? ඒකයි කියන්නේ ඕරා ඉෆෙක්ට් එකක් කියන්නේ. ප්‍රභා මණ්ඩලයක් බලපෑමක් අපිට දාන්න පුළුවන්. දැන් මම මේක ඔප්පු කරන්න හදන්නේ මේ කයට කයේ බලපෑම වෙනස් වෙනවා සිතේ බලපෑම අනුව. සිතර හිතන විදියට කය වෙනස් කරන්න පුළුවන්කමක් තියෙනවා. සිතේ ක්‍රියාකාරීත්වය අපි තේරුම් ගත්තොත් කය හසුරවන්න පුළුවන්. දැන් අපි කතා කරන්නේ මොකද්ද? චිත්ත බලයෙන් රෝග සුව කරගන්න. ඒකට චිත්ත බලයෙන් රෝග සුව කරගන්න පුළුවන්. රෝග හැදෙන්නේ කොහෙද? ඒක අපි ඊළඟට කල්පනා කරලා බලන්න ඕන. ඒක තමයි සිතේ ක්‍රියාකාරීත්වය හඳුනා ගන්න පුළුවන්. අපි සිතෙන් අපිට පුළුවන් චිත්ත ධෛර්යය නම් වලන්න. මම දක්ෂ කෙනෙක්, මම සාර්ථක කෙනෙක්, මම ජයග්‍රහණය කරනවා. දැන් මේ වචන පාවිච්චි කරනකොටමත් අපේ ඇති වෙනවා මානසික වෙනසක්. මොලෙත් වෙනසක් ඇති වෙනවා. එහෙනම් මම දුර්වලයි, වයසයි, උදාසීනයි, තෙහෙට්ටුයි මේ වගේ වචන පාවිච්චි කරනකොට හිත එන්නේ අකර්මණ්‍ය වෙනවා. උකටලී බවට පත් වෙනවා. දැන් මේ පිළිබඳව පරිශ්‍රණයක් කළා දෙනම අවුරුදු 70ක මහලු අය අරගෙන ඒගොල්ලන්ට දුන්නා පොඩි පරීක්ෂණයක්. සමාන කණ්ඩායම් දෙකක් අරගෙන ඒගොල්ලන් පරීක්ෂණයක් දුන්නා. එක් කණ්ඩායමකට දුන්නා වචන 12ක් විතර මේ පොසිටිව් වචන. මම දක්ෂ කෙනෙක්, සාර්ථක කෙනෙක්, ජයග්‍රහණය කරනවා, සතුටින් ඉන්නවා. මෙන්න මෙහෙම වචන ලැයිස්තුවක් දුන්නා. ඒ වචන ලැයිස්තුවක් කීප සැරයක් කියවන්න 5 සැරයක් විතර ලියන්න කියලා. ඒ වගේම අනිත් කණ්ඩායමට දුන්නා. අවුරුදු 70 වැඩි අයට මම දුර්වලයි, වයසයි, උදාසීනයි, තෙහෙට්ටුයි, හරි අර ඍණාත්මක වචන. දැන් එතකොට ධනාත්මක වචන කියපු කණ්ඩායමක් හිටියා, ඍණාත්මක වචන කණ්ඩායම කියපු. ලියන්න සහ කියන්න. එහෙම දීලා ඊට පස්සේ කිව්වා හරි දැන් හරි පරීක්ෂණ ඉවරයි. දැන් ඕගොල්ලෝ යන්න කියලා. වෙන මුකුත් කිව්වේ නැහැ. ඒ යන අතරතුර මේ පරීක්ෂා කණ්ඩායම ලකුණක් ඉරක් ගහලා තියුණා. පටන් ගන්න වෙලාව සහ අවසාන දක්වා ඉරක් ගහලා ඒ ඉරේ පටන්ගෙන අතනින් යනකොට ඒගොල්ලෝ මයින්නවා. කෙනා ගිය වෙලාවල් මැන. අන්තිමට දැක්ක දේ තමයි අර පොසිටිව් දේවල්. පොසිටිව් වාක්‍ය ලියපු අය ඊටාම ඉක්මනින් පිටත් වෙලා ගියා. ඒගොල්ලෝ බොහොම දක්ෂ විදියට සාමාන්‍ය විදියට ඇවිදගෙන ගියා.
අර දෙවෙනි කණ්ඩෑම අර දුර්වලයි, වයසයි, උදාසීනයි, තෙහෙට්ටුයිගේ වචන ගියපු අය ගියේ බොහොම හිමින්. අර ඒ වචන වලට සල්ලි තමයි ඒගොල්ලෝගේ ඇවිදිල්ලක් තිබුණේ. බැලුවම අනිත් අයට වඩා වැඩි වෙලාවක් ගත කරලා තියෙනවා අර සීමාව පන්නන්න. ඒතර ඒකෙන් ඔප්පු කරන්නේ මොකද්ද? අපි යමක් හිතනකොට ඒ සිතට අනුකූලව කයේ චර්යාවත් වෙනස්කම් ඇති කරගන්න. එකම වයස කණ්ඩායමකට අර වගේ වචන පාවිච්චි කරාම එයාගේ ගමන වේගේ අඩු වෙනවා. ඒවා අනිත් පොසිටිව් වචන පාවිච්චි කරාම ගමන වේගේ වැඩි වෙනවා. දැන් මේකෙන් අපිට පේනවා මේ සිතේ ක්‍රියාකාරීත්වය කොච්චර දුරට මේ කයේ ක්‍රියාකාරීත්වයට එක්ක සම්බන්ධ වෙනවද. මේ එක ඔහොම ඉදිරිය පරිශ්‍රණ රාශියක් කරලා තියෙනවා. ඔය මායෝ කියන ආයතනය ඇමරිකාවේ තියෙන මායෝ කියන පරිශ්‍රණ ආයතනය එක සැරයක් පරිශ්‍රණයක් කරා මේ 447 දෙනෙක් අරගෙන. ඒගොල්ලෝ බැලුවා මේ සතුටින් ඉන්න පුජ්‍යලයන්ගේ සහ මේ දුකෙන් ඉන්න පුජ්‍යලයන්ගේ ආයු අපේක්ෂණ ආයු වයස පිළිබඳව. ඒකෙන් හුඟක් අර පොසිටිව් අය අනිත්‍යයට වැඩිය 50%ක් විතර වැඩි දෙනෙක් ජීවිතේ වැඩි කාලයක් ගත කරලා තියෙනවා. දැන් මේකෙන් ඔප්පු කරන්න දෙයක් තමයි අපි එතකොට හිතන්න ඕන දෙයක් තමයි කයයි සිතයි අතරේ අවියෝජනීය සම්බන්ධයක් තියෙනවා. සිත පොසිටිව් නම් කයත් පොසිටිව්. සිත නෙගටිව් නම් කයත් නෙගටිව්. එතකොට මේ දෙකේ සම්බන්ධය නැහැටි තමයි දැන් අපි තේරුම් ගන්නට ඕන. මොකද අපි දැන් කාට හරි කියලා දෙන්නත් කවුරුත් කිව්ව ඕක වෙන්න පුළුවන්ද කියලා අපිට ඔප්පු කරන සාධකයක් තියෙනවා. ඒ පිළිබඳව කරපු වෛද්‍ය පරීක්ෂණ කීපයක් තියෙනවා. ඒකට අපි කියනවා ප්ලැසිබෝ ඉෆෙක්ට් කියලා. ප්ලැසිබෝ ඉෆෙක්ට් කියන්නේ ප්ලැසිබෝ පරීක්ෂණ. දැන් මේ ප්ලැසිබෝ කියන වචනේ අහලා තින්නේ. ප්ලැසිබෝ කියලා කියන්නේ බොරු බෙහෙත් කියන එක. ව්‍යාජ බෙහෙත්. ඒ කියන්නේ ඒවා හදලා තියෙනවා ලෝකේ ප්ලැසිබෝ හරියට පාවිච්චි කරනවා. ඒවට ඇතුලේ මුකුත් නැහැ විශේෂ දෙයක්. ඔය ග්ලූකෝස් වගේ එහෙම නැත්නම් වෙනත් මොකක් හරි දෙයක් තමයි තියෙන්නේ. ඒ කිසිම වෛද්‍ය මේ බෙහෙතක් ඒකේ නැහැ. හැබැයි මේ ප්ලැසිබෝ දීපු අය දැන් අපි වෛද්‍යවරු පරීක්ෂණ කරනකොට සමහර බෙහෙතක් නිෂ්පාදනය කළා. ඒ බෙහෙත නිෂ්පාදනය කළේ බෙහෙත දෙනවා රෝගීන්ට. දීලා අමතරව ඒගොල්ලෝ බලන මේ බෙහෙත වැඩ කරනවද නැද්ද කියලා බලන්න ඒගොල්ලෝ දෙනවා මේ ප්ලැසිබෝත් දෙනවා. ප්ලැසිබෝ කියන්නේ එතකොට බොරු බෙහෙතක් ව්‍යාජ බෙහෙතක්. ඒකේ බෙහෙත් අන්තර්ගත නැහැ. මේකක් දෙනවා. දැන් වෛද්‍යවරුන් පරිච්ඡේදයක් තමයි පර්යේෂකයින්ට පුදුම විදියට අර බෙහෙත් ගත්ත අයත් හොඳ වෙනකොට ප්ලැසිබෝ ගත්ත අයට සෑහෙන ප්‍රමාණයක් හොඳ වෙලා තියෙනවා. ඉතින් ඒකෙන් ඔප්පෙන දේ තමයි මේ ප්ලැසිබෝ ගන්නකොට ඒ වෛද්‍යවරයා මේක විශ්වාසයෙන් කිව්වොත් මේක ඔබට හොඳ වෙනවා මේ නියම බෙහෙත මේ බෙහෙතෙන් ඔබ හොඳ වෙනවා කිව්වම ඒ සිතිවිල්ල අනුකූලවම මොලේ රසායනිකයේ ඒකට බලපාන. එතකොට ප්ලැසිබෝ අරගෙනත් ලෙඩ හොඳ වෙනවා. දැන් මේක තේරුම් ගත්තට පස්සේ දැන් වෛද්‍යවරු ගොඩක් ඔය ප්ලැසිබෝ දෙන්න පටන් ගන්න තියෙනවා. ලංකාවේ තුඟක් අය ගිහිල්ලා ඔය බෙහෙත් අරන් ආම දොස්තර මහත්තුරු අපි දන්නවා ප්ලැසිබෝ දෙනවා. ඒ ප්ලැසිබෝ ටිකක් ගණන් ඒක මොකද ඒ දන්නවා වෛද්‍යවරු මේ ඉන්නේ බොරුවට කියලා. ඉතින් බොරුවට එන හැට බෙහෙත් දෙන්නත් බැරි හින්දා බොරු බෙහෙත් ටිකක් දෙනවා. ටිකක් ගණන් ඒවා දෙනවා. ඉතින් අපි හරි සන්තෝෂයි. හොඳ බෙහෙත් ටිකක් හම්බුණා කියලා ඒකෙන්ම ලෙඩ හොඳ වෙනවා. ඇයි දීලා තියන්නේ හැබැයි ප්ලැසිබෝ. ප්ලැසිබෝ කියන්නේ එතකොට මේකෙන් වෙන්නේ බ්‍රේන් ඉමේජින් ටෙක්නොලොජි කියලා මොලේ ඉමජින් කරනවා හරි මේක දැන් මට ප්‍රතිඵලදායී මේක හොඳ වෙනවා. එතකොට මේ සිදුවීම සිද්ධියක් ලෙස ගත්තම අනිවාර්යයෙන්ම මේකට ක්‍රියාත්මක වෙනවා. ඒකයි මේක වෙලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම අර ප්ලැසිබෝ බලපානවා කියලා කියන්නේ බෙහෙතක් බලපානවා නම් ඒකේ කිමිකල් එකක් තියෙන්න ඕන. රසායනිකයක් තියෙන්න ඕන. රසායනිකයක් නැතුවත් බලපානවා නම් අර සිතිවිල්ල විතරයි. එතකොට මේ පිළිබඳව තා පරීක්ෂණයක් කරපුවක් තියෙනවා මේ පාකින්සන් රෝගීන්ට. දැන් පාකින්සන් රෝගීන්ගේ පාකින්සන් වලට වැදගත් නැත්නම් ඩොපමින් පරීක්ෂණය කරගත්තා තියෙනවා. එතකොට ඩොපමින් පරීක්ෂණයේදී ඩොපමින් ඇතිවුනොත් පාකින්සන් අඩු වෙනවා. ඩොපමින් කියන්නේ මොලේ නිසා මොලේ මගින් රසායනිකයක් නිකුත් කරනවා පණිවිඩයක් යවලා අපේ ඇඩ්‍රිනලින් ග්‍රන්ථි වලට. එතකොට මේ ඩොපමින් පරීක්ෂණයෙන් දැන් ප්ලැසිබෝ දීලා මේක ඔබට හොඳ වෙනවා දැන් මේක හොඳ බෙහෙතක් එහෙම කියලා දුන්නාම අර මොලේ සිග්නල් ඇරලා තියෙනවා ඩොපමින් වැඩියෙන් නිකුත් කරන්න. ඩොපමින් නිකුත් කරනවා කියලා කියන්නේ අර අංශභාග රෝගික ටිකක් හොඳ වෙනවා. එතකොට අපිට පේනවා ඒක දීලා තියෙන්නේ ප්ලැසිබෝ වුණාට මොලේ තේරුම් අරන් තියෙන්නේ නියම බෙහෙතක් ආවයි. නියම බෙහෙතක් ආවයි කියලා මොලේ සිග්නල් කරලා තියෙනවා කෙමිකල්ස් ටිෂු කරන්න මේ හොඳ රසායනිකය. එතකොට මේ ප්ලැසිබෝ වලින් විශ්වාසය වැඩි කරාම ලෙඩ හොඳ වෙන්නේ ඒකයි. කොහොමද හොඳ වෙන්නේ? කරුණු කීපයක් තියෙනවා. එකක් වෛද්‍යවරයා විශ්වාස කිරීම. වෛද්‍යවරයා සහතික කරන. ඒ වගේ වෛද්‍යවරයා අත්ගුණයක් තියෙනවා. ඒ වගේම රෝගියා ඇති කරන විශ්වාසය. මේ සාධක සේරම බලපානවා ලෙඩ හොඳ වෙන්න. දැන් අපි ඉස්සර වෙද මහත්තුරු මතකනේ
අපි මේ වෙද මහත්තයා කරේ විශ්වාසයක් තියෙනවා. මේක ගත්තාම ලෙඩේ හොඳ වෙනවා කියලා. එතකොට වෙද මහත්තයා සහතික කරනවා මේක බිව්වම හොඳ වෙනවා. ආයෙ එන්න ඕනේ නැහැ කියලා අපිට කියන දැන්නේ වෛද්‍යවරු කියන්නේ මාස 3 දෙන්න කියලා. වෙද මහත්තුරු කවදාවත් එහෙම කියන්නේ නැහැ නේ. ඒගොල්ලෝ කියන්නේ මේ බෙහෙතෙන් හොඳ වෙනවා. එතකොට දැන් අපි තද විශ්වාසයක් තියෙනවා ලෙඩේ හොඳ වෙනවා කියලා. ඉතින් සමහර වෙද මහත්තුරු තමන්ගේ අතින්ම බෙහෙත් වඩියක් දීලා තමයි එවන්නේ. එතකොට ඒකෙන් අර අත්ගුණය කියලා අපි කියනවා. ඒකෙන් අපි හිත විශ්වාස කරනවා මේ වෙද මහත්තයාගෙන් අත්ගුණය තියෙන හින්දා බෙහෙතක් ගත්තම හරි. ඉතින් වෙද මහත්තයාගේ හිතේ තියෙන අර හොඳ ගතිය නිසාම ඕර එෆෙක්ට් එකක් බලපාන. ඒ කියන්නේ ප්‍රභාව බලයත් බලපාන. එතකොට අපිට ගති ලක්ෂණ කීපයක් බලපෑවම රෝගියා විශ්වාස කරනවා අනිවාර්යයෙන්ම මේ ලෙඩේ හොඳ වෙයි කියලා. ඒක ප්‍රතිඵලي හැටියට මේ ලෙඩේ හොඳ වෙනවා. එතකොට අපිට පේනවා මේ ලෙඩේට බෙහෙතට වඩා වැදගත් වෙලා තියෙන්නේ විශ්වාසය, භක්තිය. ඒතර විශ්වාසයට භක්තියටත් මොලේ රසායනික වෙනස් කරන්න පුළුවන් කියන එක තමයි මේ පරිේෂණ වලින් ඔප්පු වෙලා තියෙන්නේ. දැන් අපි මේක ඉගෙන ගත්තේ මොකටද? අපි අද කතා කරන්නේ චිත්ත බලෙන් රෝග සුව කරගන්න. චිත්ත බලෙන් රෝග සුව කරගන්න නම් මේ චිත්ත බලයට රෝග සුව කරන්න පුළුවන් වෙන්නේ කොහොමද කියන අපි ඒකේ මෙකැනික් එක දැනගන්න ඕනේ. ක්‍රියාකාරීත්වය. තවත් පරිේෂණයක් තියෙනවා. මේ මෝෆින් දන්නවනේ. දැන් මෝෆින් වලින් සාමාන්‍යයක් යනවා මේ මත් බෙහෙතක්. ඒක දුන්නම ක්‍රීඩා ශක්තිය වැඩි වෙනවා. දැන් වයි මේ අපේ ක්‍රීඩකයෝ මෝෆින් අරන් දිව්වද කියලා බලලා චෙක් කරලා තහනනුත් කරනවානේ ක්‍රීඩා කිරීම. එතකොට මෝෆින් වල බලපෑමක් තියෙනවා ක්‍රීඩා හිතේ. දැන් එතකොට ඒකෙන් අර ක්‍රීඩා ඉලක්කේ වැඩි කරගන්නත් පුළුවන්කම තියෙනවා. දැන් ඒක වෛද්‍යවරේ පරිශනාවක් කරා. දැන් යාර ඉස්සෙල්ලා මේ මෝෆින් දීලා යා තමන්ගේ රෝගීන් තමන්ගේ ක්‍රීඩකයන්ට දුන්න දුවන්න හැකියාව දීලා ඊළඟට අන්තිම දවසේ දැන් එතකොට මෝෆින් දුන්නොත් එහෙම එයාගේ ක්‍රීඩා තරගෙත් තහනම් වෙනවනේ. අන්තිම කාලෙට එයා අර වගේම දුන්න ප්ලාසිබෝ. ප්ලාසිබෝ කියන්නේ මෝෆින් නැති හිස් බෙහෙතක්. දැන් ඒකෙනුත් අර ඉලක්කෙම ඒගොල්ලෝ ගෙනිච්චා. ඒතර ක්‍රීඩකයන් තමන්ගේ ඉලක්කය වැඩි කරගන්න මෝෆින් පාවිච්චි කරාට පස්සේ මෝෆින් නැතුවත් ඒ මෝෆින් වලින් ආව බලවේගය ආව අර ප්ලාසිබෝ වලින්. එතන තිබුණේ එකම දේ තමයි ඒ ඖෂධයේ රසායනිකයට සමාන රසායනිකයක් ප්ලාසිබෝ වලින්ම මොලේ ගොඩනගාගෙන තියෙනවා. දැන් මේ වගේ අපිට හොඳට පේනවා දැන් ඒ විදිහේ පරිේෂණ රාශියකින් අපි ඔප්පු කරන්න උත්සාහ කරන්නේ අපිට සිතෙන් හිතලා ලෙඩ හොඳ කරගන්න පුළුවන්. ඒක නිකන් මනක් කල්පිද්දයක් නෙවෙයි. ඒක තව ඒකේ විද්‍යාත්මක දෙයක් තියෙනවා. ඔක සිතෙන් හිතනකොට මොලේ උද්දීපනයක් ඇති වෙනවා. මොලේ එතකොට දන්නේ නැහැ මේක ඇත්ත එකක්ද බොරු එකක්ද කියලා. මොලේ සිග්නල් එක ගිය ගමන් මොලේ වැඩ කරන්න පටන් ගන්නවා. එතකොට එතෙන්දී අපි මේ සිතයි මොලේ අතර තියෙන සබඳකම තේරුම් ගන්නට ඕනේ. සිතේ බලයෙන් කයේ රෝග සුව වෙන අන්ද අපි තේරුම් ගන්න ඕනේ. ඒකට සිතයි මොලේ අතර සම්බන්ධකමක් තියෙනවා. අපි සිතින් හිතනකොට යහපත් දේ හිතනකොට පොසිටිව් නියුරෝපෙප්ටයිඩ් එකක්. ඒ කියන්නේ ස්නායු සම්ප්‍රේෂණයක් ඇති වෙනවා. ඒක පොසිටිව් එකක්. ඒක එතකොට ඒක හිත කරයි. අපි දැන් සන්තෝෂෙන් ඉන්න වෙලාවට සතුටින් ඉන්න වෙලාවට මොලේ ඇතිර ඒක රසායනිකයන් නිකුත් කරනවා. ඒකට අපි කියනවා පොසිටිව් නියුරෝපෙප්ටයිඩ් කියලා. දැන් ඒකේ සිරුර ප්‍රාණවත් කරනවා. ඒක අර පොසිටිව් නියුරෝපෙප්ටයිඩ් ආවම නිකුත් කරන රසායනිකයන් තමයි ඩොපමින්, එන්ඩෝෆින්, සෙරටොනින් මේ වගේ දේවල්. එතකොට සිතින් අර අදහස ගොඩනගනකොට මොලෙන් සූදානමක් කරනවා පණිවිඩ යවනවා ඔන්න දැන් සන්තෝෂෙන් ඉන්න ඕන. මොකද ඒ නියුරෝපෙප්ටයිඩ් ඉෂුව කරාම නිකුත් කරාම ඒක රුධිරය මගින් ඇඟ පුරාම යනවා. ඇඟ පුරාම යනකොට ඇඟේ මේ ශෛල ප්‍රාණවත් වෙනවා. ශෛල ප්‍රාණවත් වෙනකොට තෙහෙට්ටුව තේරෙන්නේ නැහැ. වෙහෙස තේරෙන්නේ නැහැ. බොහොම තෘප්තකර හැඟීමක් ඇති වෙනවා. එතකොට සිතේ තියෙන සතුට මොලේ හරහා කයට බලපාන්නේ අර රසායනිකයන් හරහා. අනිත් පැත්තට කයත් සමහර රසායනිකයන් නිකුත් කළා මොලේටත් බලපෑම් කරනවා. දෙපැත්තටම ගමන් කරනවා. ඒතර මොලේ උද්දීපනය වෙන්න පොසිටිව් විදිහට ඒක රුධිරේ පුරාම ගමන් කරන්නේ ධනාත්මක රසායනිකයන්. ඒ කියන්නේ හොඳ රසායනිකයන් නියුරෝපෙප්ටයිඩ් පොසිටිව් ඒවා. ඒවා ගමන් කරාම ශරීරයේ ශක්තිය වර්ධනය වෙනවා. එතකොට දැන් අපිට නිරෝගී වෙන්න ඕන නම් කරන්න තියෙන්නේ අර ධනාත්මක සිතිවිලි, සුවදායි සිතිවිලි, යහපත් දේවල් ගැන හිතන එක. ඒ හිතලා ක්‍රියාත්මක වෙනකොට ඒකට අනුකූලව මොලේ ක්‍රියාත්මක වෙනවා. අනිත් එක සිරුරේ ශෛල. දැන් අපේ මොලේ විත්තාන් වුණාම ඒ සිරුරේ ශෛල අර නියුරෝපෙප්ටයිඩ් ඉෂුව කරාම කොහොමද යන්නේ? හරියට අපි කියනවා මේ අපි ගඟකට අපි පාටක් දාලා අපි ගඟේ පල්ලෙහාට වාට ඇරියොත් එහෙම ඒ ගල් වල ඒ පාට අල්ලනවා. අපි කියන රතු පාට, නිල් පාට අල්ලන්න පුළුවන්. ඒක ස්පොන්ජයක් කියලා හිතාගෙන උරා ගන්න. අන්න ඒ වගේ තමයි. මේ අර අපි හොඳ
රසායනිකයන් නිකුත් කරාම ඒ ශෛලයව උරා ගන්න. උරා ගත්තම ඒ ශෛලවල හැසිරීම වෙනස් වෙනවා. එතකොට ධනාත්මක නියුරෝපෙප්ටයිඩ් නිකුත් කරාම නිකුත් ශෛල උරා ගත්තම ශෛල ප්‍රාණවත් වෙන්න පටන් ගන්නවා. ශෛල ප්‍රාණවත් වුණාම කිසිම වෙහසක් තේරෙන්නේ නැහැ. තෙහෙට්ටුව තේරෙන්නේ නැහැ. දැන් ඔබ සන්තෝෂයෙන් යමක් වැඩ කරනකොට තෙහෙට්ටුව තේරෙන්නේ නැත්තේ ඒක නිකම් හිතවිල්ලක් විතරක් නෙවෙයි. ඒක ශරීරයේ තුල රසායනික වෙනසක්. දැන් ඒක අපි නිතර මම කියන උදාහරණයක් තමයි විවාහ වෙච්ච දවසක. දැන් විවාහ දවසකට අපි බොහොම සතුටින් ඉන්නේ. දැන් එදාට හුඟක් මනමාරින් හරි වෙහෙසිලා වැඩ කරන්න තියෙනවා. හැබැයි ඒක කවදාවත් හවස් වෙනකොට මට තෙහෙට්ටුයි කියලා කියන්නේ නැහැ. ඒගොල්ලෝ කොච්චර එදාට මහන්සි වෙන උදේ දැන් නැති ලංකාවේ 3ට විතර දැන් නැහැ. ඉස්සරි 3ට විතර නැගිටවන අන්දන් 3 රඟපානවා. ඊට පස්සේ 10ට විතර ගිහිල්ලා පැයක් විතර අපි මොකද්ද පෝරුවේ ඉන්නවා. අෂ්ටක කියනවා. ඉල්ලකට නූල් බඳිනවා. ජෝකුද්දල් කරනවානේ. ඊට පස්සේ ඇවිල්ලා ඉන්නවනම් 100ක් 200ක් අපි වඳිනවා නැගිටිනවා ආපහු ඉඹිනවා කොච්චර ජරමර කරනවද හැබැයි හවස 4 කවුරුත් කියනවා අද ඇඟට අමාරුයි මට නම් දැන් නම් හොඳට මහන්සි කියලා නිදා ගන්න ඕනේ කියලා නෑ කිසි කෙනෙකුට කිසි ගාණක් නෑ ඇයි උදේ ඉඳලා නිකුත් කරලා තියෙන ඩොපමින් රසායනිකය ඩොපමින් රසායනික නිකුත් කරාම මුළු මාංශ පේශිය ප්‍රාණවත් හැබැයි ඔක අනිත් පැත්තක් තියෙනවනේ ගෙදරක රැයකට පිරිතක් මණක් එමි ඉවරේ වැඩිචන්නේ ඒතර අර වෙහසක් නැති වුණාට මොලේ කිසිම තෘප්ත කරගතියක් නැහැ. මෙන්න මේක තමයි රහස. ඒකින්ද අපි හිතන්න උත්සාහ කරන්න ඕනේ මේ චිත්ත බලය වැඩි කරගත්තාම නිරෝගී සිරුරක් ඇති කරගන්න. එහෙනම් නිරෝගී සිරුරක් සඳහා නිරෝගී සිතක් ඇති කරගන්න විදිය කොහොමද? මෙන්න මේ ටික එකතු කරගන්න පුළුවන්. ධනාත්මක ආකල්ප. නිතරම පොසිටිව් විදියට ඉන්න උත්සාහ කරන්න. ධනාත්මක ආකල්ප තියෙනවා නම් ඒක සිතේ වර්ධනයට උදව් වෙනවා. ඍණාත්මක ආකල්ප කියන්නේ සිත උකටලී වෙනවා උදාසීන වෙනවා නෙගටිව් නියුරෝපෙප්ටයිඩ් නිකුත් කරනවා. එතකොට පොසිටිව් නියුරෝපෙප්ටයිඩ් නිකුත් කරොත් ශරීරය ශක්තිමත් වෙනවා ප්‍රාණවත් වෙනවා අපි ජව සම්පන්න වෙනවා. ඒ අනිත් පැත්ත තමයි නෙගටිව් නියුරෝපෙප්ටයිඩ් නිකුත් කරා. ඊළඟ සුභවාදීව හිතන එක. අසුභවාදීව සමහරව හිතනවා හැම දෙයක් ගැනම ඒගොල්ලන්ගේ නිකුත් කරන්න අහිතකර කෙමිකල් අහිතකර රසායනිකයන්. එතකොට කන්න බෑ නිදා ගන්න බෑ ඇවිදින්න බෑ මුකුත් කරගන්න බෑ. ඇයි? ශරීරය එහෙම් පිටින්ම අප්‍රාණිකයි. ඒකට හේතුව නිකුත් කරලා තියෙන්නේ නෙගටිව් නියුරෝපෙප්ටයිඩ්. කෘතඥතාවය දැක්වීම. හරි වැදගත් වෙනවා. කෘතඥතාවය දැක්වීම තුඟාක් කර පොසිටිව් කෘතඥ ලක්ෂණ ඇති වෙනවා. ඉස්සර මේක ස්වභාව ධර්මයට පාව කෘතඥයක් වන වේද සාහිත්‍යයේ සූර්යා නමස්කාර කරා ඕම් බූර්ගස්වක් කියන වගේ ගාථා වලින් කරේ කෘතඥයක් කියන. ඒක නිසා ඒගොල්ලෝ හරිම නිරෝගී අය පාටපත් වෙනවා. රෝග නැති අය. දැන් මේ වර්තමානයේ රෝග වැඩි අය අපි දන්න ඉතිහාසෙත් අපේ ආච්චිලා සීලාට රෝග වැඩි තිබුණේ නැහැ. මොකද ඒගොල්ලෝ ලොකු ප්‍රශ්න තිබුණේ නැහැ ඔළුවේ. ඒගොල්ලන්ට එච්චර ලොකුකට බලාපොරොත්තු කඩවීම් තිබුණේ නැහැ. ඒගොල්ලෝ දඩ දෙයක් යාළුවොත් එක්ක කතා බහ කරන කාත් එක්කත් එකට එකතු වෙලා වැඩ කරගෙන තියෙන දෙයක් බෙදා හදාගෙන ඒලා බොහොම සන්තෝෂෙන් ඒගොල්ලෝ ගත කරනවා. ඒතර මෙන්න මේ ආකල්ප වෙනස ඇති කරගත්තොත් අපිට පුළුවන් රෝග ඇති නොකරගෙන ජීවත් වෙන්න. අපි මේ කතා කරන්නේ රෝග හදාගත්තට හොඳ කරන එක නෙමෙයි. චිත්ත බලයෙන් රෝග නහදාගෙන ජීවත් වෙන්නේ කොහොමද? ඒකනේ වැදගත් වෙන්නේ. දැන් රෝග හදාගෙන හොඳ කරගන්න එක නෙමෙයි හපංකම් වෙන්නේ. රෝග හදාගන්න නැතුව ඉන්න එක. එහෙමනම් මේ ධනාත්මක නියුරෝන වර්ධනය කරන්නේ කොහොමද? පොසිටිව් නියුරෝන් ඩෙවලොප් කරන හැටියක් අපි ඉගෙන ගන්න ඕනේ. ඒකින්ද හොඳම දේ ක්‍රම කීපයක් අපි යෝජනා කරමු. එකක් තමයි සුවදායි අත්දැකීම් ඇති කරගන්නේ. පොඩි පොඩි දේවල් අපි සතුටින් ඉන්න උත්සාහ කරනවා. තෘප්තකර චිත්ත වේග මවා ගන්න එක. සන්තෝෂෙන් ඉන්න විදියට. අපි දවසකට විනාඩි කිහිපයක් ඇවිදිනවා නම් ව්‍යායාම කරනවා නම් අපි කර විනාඩි 20ක් ඇවිදිනවා කියන්නේ හැම කෙනාට හැම කල්ලිම හොඳම ක්‍රමයක්. ලෙඩ 175ක් අඩු කරගන්න පුළුවන් ලේසි ක්‍රමයක් තමයි ඔය ජිම් අරගෙන දඟලනවට වැඩිය විනාඩි 20ක් ඇවිදින එක. ඒ ඇවිද්දම හුඟක් දේවල් ශරීරය තුල ඇති වෙනවා, ශක්තියන් වර්ධනය වෙනවා, ලෙඩ ඇති කරන පෙප්ටයිඩයන් නැති වෙලා යනවා. ඊළ හොඳම දෙයක් තමයි මුහුදු වෙරළ ළඟ තියෙනවා නම් ගිහලා වාඩිලා ඉන්න එක පොඩ්ඩක්. මුහුදු වෙරළ ඇවිදින එක. ගඟක් තියෙනවා නම් මාසක සැරයක් අපි වනාන්තරයක ඇවිදින්න යනවා නම් ක්‍රීඩා තරඟ නරඹනවා නම් අපි කරන මැච් එකක් බලනවා නම් පිට්ටනිට ගිහලා බලන්න කියලා. දැන් ටීවී එකේ මැච් එක බලනකොට හුඟක් වෙනසක් තියෙනවා. අර ක්‍රිකට් ෆෑන්ස්ලත් එක්ක ගිහලා එතන බලන එක. එතකොට ඇති වෙන වෙනස ශරීරයට හුඟක් ලොකු දෙයක් ඇති කරගන්න. හුඟක් ශක්තියන් වර්ධනය කරන. ඊළඟ ධනාත්මක සාහිත්‍ය, පොසිටිව් ලිටරේචර්. අපි නිතරම ඍණාත්මක සාහිත්‍ය කියනකොට උදාසීන උකට ලී වෙනවා.
ධනාත්මක සාහිත්‍ය තියෙනකොට අපිටත් උද්‍යෝගයක් ඇති වෙනවා. ඒකද අපි නිතරම යෝජනා කරන දෙයක් තමයි හොඳ චරිතාපදාන කතා කරන්නේ. ලෝකේ ජයග්‍රහණය කරපු සාර්ථක වෙච්ච පුජ්‍යලෙන්ගේ චරිතාපදාන කතා කියවන්න පුරුදු වෙන්නට ඕන. ඒකෙන් වෙන්නේ අපිට ලෙඩත් හොඳ වෙනවා. ලෙඩ ඇති වෙන්නේ නැහැ. මොකද අපිට තියෙනවානේ ගමන උද්‍යෝගයක් බලාපොරොත්තුවක් යන්නද ක්‍රියාවක්. කොට අපි එතකොට අපේ අගයන් වැඩි කරගන්න. අපේ අගයන් වැඩි කරගන්නකොට අපිට තියෙන ලොකු ඉලක්කයකට යන්න. ඒකද පරිකල්පනය කරලා හොඳ දේවල් පරිකල්පනය කරන්න. සාර්ථක ජයග්‍රහණ පරිකල්පනය කරන්න. මේවායින් අපිට පුළුවන් මේ ධනාත්මක නියුරෝන වර්ධනය කරගන්න. එතකොට අපිට පුළුවන් දැන් එහෙමනම් අපි ඔය පදනම දාගත්තා නම් ඕක තේරුම් කරගත්තා නම් අපි දැන් පරිකල්පනය කරලා රෝග සුව කරගන්නේ කොහොමද? අපි එන්නේ එතෙන්ද දැන්. පරිකල්පනයෙන් රෝග සුව කරන්න විදිහ. එකක් තමයි මේ අපිට පුළුවන් රෝගය ගැන හිතන්න. දැන් අපි කියනවා එක ක්‍රම ශිල්පයක් මම මේ යෝජනා කරන්න දැන්. එකක් තමයි තමන්ම පුංචි පුළුවන් තරම් කුඩා කරලා බලන්න. මිනිමී කියලා කියන්නේ සුද්‍රමා කියලා සිංහලෙන් අපි කියන්නේ සුද්‍රමා කියලා කියන්නේ තමන්ම පුංචි දාලා බලන්න. අපි කරන කකුලේ තුවාලයක් තියෙනවා. ඒ තුවාලයක් තියෙනකොට අපි හිතනවා මේ මගේ කකුල හොඳටම පුංචි වෙලා තියෙන. දැන් තුවාලේ කට ඇරලා තියෙන එක මේ අර පුංචි කරනකොට මෙහෙම කිට්ටු වෙනවා. දැන් එතකොට අපි හිතින් දැන් මේක මැස්මක් දාන. එතකොට අපි කරන්නේ බන පරිකල්පනයෙන් කරන්න උත්සාහ කරන දෙයක්. අපි ඉස්සෙල්ලා තමන්ව කුඩා කරනවා. එතකොට තමන් කුඩා කරලා බලනකොට කියන්නේ එතකොට තමන්ට පුළුවන් අර ඇකිල්ල එනවනේ තුවාල. ඇකිල්ල ආවම අපි කියනවා රයිට්. දැන් මම හිතින්ම මැස්මක් දාන. දැන් හිමින්ම මැස්මක් දානකොට මොලේ චිත්තසිතුව නිර්මාණය වෙනවා. එතෙන්ට දැන් ඉෂුව කරනවා හොඳ නියුරෝ පෙප්ටයිඩ්. එතකොට අපි මොලේට කියනවා නම් දැන් මං තුවාලේ හොඳ කරගන්න හදන්නේ. අනිවාර්යෙන් මේක හොඳ වෙනවා. මේ සඳහා මං හිතින්ම පරිකල්පනය කළ මැස්මක් දානකොට අර මොලේ එතකොට සිග්නල් එකක් ගන්නවා දැන් තුවාලේ හොඳ වෙනවා. මොකද යටිහිතට උඩු හිතින් දෙන පණිවිඩය තමයි යටිහිත ගන්න. යටිහිත තර්ක කරන්නේ නැහැ කියලා අපි දන්නවනේ. උඩු හිත කියන්නේ ස්වාමියා, යටිහිත කියන්නේ සේවකයා. දැන් සේවකයාගේ පිළිගන්න ඒක සාර්ථක කරන අවශ්‍ය පණිවිඩ තමයි නිකුත් කරන්නේ. එතකොට අපිම අපේ රෝගය ගැන අපේ රෝග සුවවීම ගැන අපි දෙන පණිවිඩය තමයි හිත විසින් මොළයට සිග්නල් කරන්නේ. ඒකින්ද අපි යටිහිතට කියන්න ඕනේ මොළේ එතකොට මොකද්ද වෙන්නේ මොළේ ඊට අදාළ කොටස මේ සංකේන්ද්‍ර වෙනවා. ඔන්න දැන් තුවාලේ ගැන හිතන තුවාලේ පරිකල්පනය කරනවා. තුවාලේ පරිකල්පනය කරනකොට මොළේ දැන් කල්පනා වෙනවා රයිට් තුවාලේ එතකොට මොළයට පේනවා තුවාලේ. එතකොට එතෙන්ද යාමට අවශ්‍ය සිග්නල් ටික මොළේ එතෙන්ට දැන් ඒකාග්‍ර කරන්න. එතකොට දැන් මොළේ අවධානය යොමු කරන්නේ තුවාලේ තියෙන තැනට. ඒතර අවධානය යොමු කරනකොට එතෙන්ට අවශ්‍ය කෙමිකල්ස් ටික අවශ්‍ය රසායනිකයන් ටික මොළේ එතෙන්ට නිකුත් කරනවා. එතකොට තුවාලේ හොඳ වෙන්නේ අන්න ඒ විදිහට. එතකොට පරිකල්පනය කරලා රෝග සුව කරගන්න පුළුවන්. ඉතින් මේක මේ ඇතුළේ වෙන ක්‍රියාදාමයේ සේරම අපි හැමදේනම දැනගෙන ඉන්න ඕනේ නැහැ. අපි ඒක එහෙම වෙනවයි කියලා දැනගත්තම ඇති. දැන් උදාහරණයක් කියනවා දැන් අපි ඩ්‍රයිවිං එක ගන්න ඕනේ. දැන් කාර් එකක් කෙලවනකොට කාර් එකේ ආර මෙකැනිකල් කොටස සේරම අපි දන්නේ නැහැනේ. ඒක වාහන පිළිබඳ ඉංජිනේරු තමයි දන්නේ. හැබැයි මම ඒක මුකුත් දන්නේ නැහැ. මට වාහන එලවන්න පුළුවන්. ඒ ඇති වැඩේට. ඉතින් වාහනේ නැග්ග වාහනේ එලවා යන්න පුළුවන් නම් වාහනේ නියම දණ්ඩ යනවා නම් ඉතින් මට මගේ වැඩේට ඇති. අර අනිත් ටික දනන් ඉන්නව හොඳයි. ඒක දනන් ඉන්නවනේ කට බෝනස් එකක් තමයි. නොදැන හිටියයි කියලා ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒකින්ද මම මේ කියන තාක්ෂණය මේ කියන විස්තරාත්මක කරුණු සියල්ලම A to Z අපි නොදන්න ඕනේ. මේක හොඳ වෙනවා. මේක හොඳ කරගත්ත අවුන තරම් පරිශ්‍රණ ලෝකේ කරලා තියෙනවා. ඉතින් කැමති අයට තමයි මම අර පොත් යෝජනා කරේ. තව විස්තරාත්මකව හොයලා බලන්න. එතකොට මම මේ කියන දේවල් ඔබට පරිශ්‍රණාත්මකව තහවුරු කරගන්න පුළුවන්. ඉතින් එහෙම නැති අය දැනගන්න ඕනේ. මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මේක රෝග සුව කරගන්න ක්‍රමයක් තියෙනවා. දැන් මොකක්ද අපි කරන්නේ? අපි කරන්නේ ඒක තමයි දැන් අපිට මේ කාලේ වැදගත් වෙන්නේ. අපි ඇතුලේ තියෙන ශක්තිය වැඩි කරගන්න. අපේ රෝග සුව කරගන්න චිත්ත බලෙන් අපි රෝග සුව කරගන්න අපි කරන්නේ අපේ තියෙන ප්‍රතිශක්තිය. අපි හැමදෙනාගේම ඇඟ තුල ප්‍රතිශක්තියක් දීලා තමයි මේ ලෝකෙට එවලා තියෙන්නේ. එහෙම නැත්නම් මිනිස්සු උපදිනවා මැරෙන්න ඕන. දැන් සාමාන්‍ය අපි හිතන්නේ විස බීජ ගොඩක් තියෙනවා. ඒකින්ද විස බීජ ගියොත් එහෙම මිනිස්සු මැරෙනවා. ඒකින්ද කකුලෙත් අපි සෙරෙප්පු දාන්න නැතු යන්න හොඳ නැහැ. මේවා මේ ළඟදී දාපු ලෙඩ. මේවා ඉතින් බහුජාතික සමාගම අපිට ලෙඩ හදන්න දාපුවා තමයි ඒ. දැන් ඔය අපේ සෙරෙප්පු සපත්තු අපි දාලා තියෙනවා. ආච්චිලා සීලා දාලා තියෙනවා. නෑ සෙරෙප්පු සපත්තු දාන්න නැතුව ඉන්නවා නම් තමයි ලෙඩ හොඳ වෙන්නේ. ඒ රිෆ්ලෙක්සොලොජි කියලා වෙනම සයන්ස් එකකුත් තියෙනවානේ. ලෙඩ සුව කරගන්න බෙහෙත් ක්‍රමයක් තියෙනවා රිෆ්ලෙක්සොලොජි එක. ඒ කියන්නේ කකුලේ හැම තැනකම තියෙනවා නිල. ඒ නිල එක එක ඉන්ද්‍රියන්ට සම්බන්ධයි.
වකුගඩු වලට ඇහැට කනට සම්බන්ධයි මේ දෙපා වල තියෙන නිල. ඒතර ඒවා පොළවේ ගෑවෙන්න තමයි ඒවා උද්දීපන වෙන්නේ. උද්දීපන වල තමයි අර ඉන්ද්‍රියන් වැඩ කරන්නේ. ඉතින් දැන් අපි සෙරප්පු සපත්තු දාගෙන අපි කියන රැපින් බේබිස්ලා ඔතන් ළමයි හැදුවම ওই ළමයින් ලෙඩ වෙන්නේ වැඩිපුර ඒකයි. දැන් චීන ජාතිකෝ ඒකත් බිස්නස් එකක් කරලා තියෙනවා. දැන් චීනේ තියෙනවා මම මාළකක් තියෙනවා ඒක. ඒ කියන්නේ සෙරප්පු වලට මේ ගල් අල්ලපු කෑල්ලක් තියෙනවා. ඒ ගල් අල්ලපු කෑල්ල අපි සපත්තු ඇතුලේ දාගත හැකි. ඒක පොඩි ගාණක් වෙන්නේ ලංකාවේ මුදල් රුපියල් 100ක් විතර. ඒ ගල් අල්ලපු මේ කෑලි තියෙනවා ගන්න. ඒක අපි සපත්තු ඇතුලෙන් දාලා කකුල තිබ්බම අර ගල් උඩ තමයි කකුල යන්නේ. එතකොට ඒ කකුලට උද්දීපනය වෙනකොට රෝග සුව කරන ක්‍රමයක් තියෙනවා. දැන් අර න්‍යාය ඒගොල්ලෝ තාක්ෂණේ පාවිච්චි තියෙනවා. දැන් ඔය ඕස්ට්‍රේලියාවේ එහෙම තියෙනවා හරියට මේ ගල් අල්ලපු මේ පාපිසි. එතකොට ඇඳෙන් බහින්නේ ගල් අල්ලපු පාපිසි උඩට. දැන් අපි බලන්නේ බොහොම සුඟුදු පාපිස්සකුට බහින්න. දැන් අපි මේ ලෙඩ හදාගන්නේ එහෙමයි. අපි ඉස්සර මුතුන් මිත්ත බැස්ස නිකම්ම පොළොවට. එතකොට ඒකේ සිමෙන්තින් මේ ටියුනෙත් නෑ මැටි පොළොවට. මැටි පොළොවේ බොරළු පොළොවේ ඇවිද්දම තමයි අර රෝග හොඳ වෙන්නේ. ඉතින් ඒක නිසා අපි උත්සාහ කරන්නේ මේ රෝග වලට අදාළ ඉන්ද්‍රියන් අපි පරිකල්පනය කරලා අපි සතුරට පහර දෙන ක්‍රමයක් හොයාගන්නට ඕන. කොහොමද පහර දෙන්නේ? දැන් මේකට මෙන්න මේ ක්‍රමය තමයි හොඳම ක්‍රමය. ඊශ්‍රායලය දැන් මේ දවස්වල අපි කතා කරනවානේ අයන් ඩෝම් කියලා. අයන් ඩෝම් කියන්නේ ඊශ්‍රායලය හදලා තියෙනවා උපකරණයක්. අර පැත්තෙන් කොච්චර සතුරු මිසයිල් එව්වත් මේගොල්ලන්ට තාක්ෂණය පාවිච්චි කරලා අර සතුරු මිසයිල් යන්නේ කොහෙද කියලා දැනගන්න පුළුවන්. මේගොල්ලෝ ඉතාම ඉක්මනින් වේගෙන් ගිහිල්ලා ඒවට පහර දීලා බිම හෙලනවා. එතකොට අර පැත්තෙන් එන මිසයිල් සේරම දැන් ඊශ්‍රායලට වැටෙන්නේ නැහැ. ඒතර මේ අයන් ඩෝම් එකේ පුළුවන්කම තියෙනවා එන මිසයිල් එන වේගය ගණනය කරන්න. තප්පර ගානෙන් ගණනය කරලා බලනවා මේක වැටෙන්නේ කොහෙටද? මේක වැටෙන්නේ අපේ මේ හිස් බිමකට නම් යන්න අරිනවා. මේක වැටෙන්නේ අපේ නගරයට නම් ඒකට පහර දෙනවා. ඒ වේගෙන්ම අරන් ගිහිල්ලා පහර දෙනවා. පහර දීලා අර මිසයිල් පරාජය කරනවා. අන්න අපේ ඇඟෙත් ඔන්න ඔහොම එකක් තමයි කරන්නේ. අපි ඇඟෙත් හදා ගන්න ඕන අයන් ඩෝම් එකක්. ඒ කියන්නේ ඕන විස බීජයක් එනකොට පහර දෙන ප්‍රතිශක්තියක් ඇති කර ගන්න ඕන. මේ ප්‍රතිශක්තිය ඇති කරගත්තම මොන විස බීජ එහෙන් ආව ඇටැක් කරත් අපි මෙහෙන් බුලට් එකක් කරලා ඒවා යටපත් කරන්න පුළුවන්. දැන් අපි ඉස්සර උනේ ඒක තමයි. ඒක මොකද ඉස්සර අපි ඒකට සකස් කරගත්තු ක්‍රමයක් තිබුණා. මොකද ප්‍රතිශක්තිය හුඟක් ශක්තිමත් අපි. අපි හුඟක් වෙලාට අනවශ්‍ය රසකාරක අරන් තියුන්නේ ඊළඟට ඇඟට විස බීජ ගිහින් තියුන්නේ ඊළඟට කෘමිනාශක වල් පැලැට්නාශක ගිහින් තියුනේත් නැහැ රසායනික පොහොර ගිහින් තියුනේත් නැහැ ඒකද අපේ ශරීර හරිම ශක්තිමත් ඉතින් ඒ ශක්තිමත් නිසා අපිට ලෙඩ එන්නේ දහස් ගාණක් ලෙඩ ඒ අවවේගෙම අපි ඇතුලෙන් ෆයිට් එකක් දීලා පරාජය කරලා තියෙනවා දැන් පිළිකා රෝගයට කෙමෝതെරපි ගන්න කෙනෙකුට කෙමෝതെරපි කියලා කියන්නේ සම්කේතයේ කිසියම් අපි කියමු කිරණයක් එවන එකනේ කිරණයක් එවලා ඇතුලේ පුච්චන්න හදන. අපිට හිතින් කරන්නත් පුළුවන්. අර දොස්තර මහත්තුරු කරන දෙයට අපිට පුළුවන් සපෝට් කරන්න. අපි හිතින් බුලට් එකක් කරනවා. ඔන්න මමත් එවනවා කියලා අපි හිතෙන් හිතලා. අන්න ඒ විදිහට අපි උත්සාහ කරත් වෛද්‍යවරුන්ගේ පර්යේෂණ ඔප්පෙලා තියෙනවා. අර කෙමෝതെරපි වල ප්‍රතිඵල වැඩි වෙනවා. ඒකින්ද අපි නිරන්තරයෙන්ම එයාට සපෝට් කරන්න ඕනේ. ඔපරේෂන් එකක් කරනකොට වෛද්‍යවරයාට අපි සපෝට් කරන්න ඕනේ. කොහොමද අපි හිතනවා හරි මේක දැන් හොඳ වෙනවා. දැන් මේ වෛද්‍යවරයා හරි දක්ෂ කෙනෙක්. අන්න ඒ විදිහට හොඳ කරගන්න පුළුවන්කම තියෙනවා. ඒකයි කියන්නේ ඔබේ රෝග සුව කරගන්න චිත්ත බලය උදව් කරගන්නේ කොහොමද? එතකොට අපි කියන දැන් පරිකල්පනය දැන් කරන්නේ කොච්චර වෙලාවක්ද? දැන් පරිකල්පනය කරන වෙලාව අපිට වැඩි කරගන්න පුළුවන්. නිතරම පහර දෙන්න ඕන. සාමාන්‍ය අපි කියනවා දැන් ලොකු ගලක් වුණත් කඩනකොට පුංචි මිටියක් වුණත් නිතර ගනුවන් ගැහුවම ලොකු ගල කඩා ගන්න පුළුවන්. ඒකින්ද පරිකල්පනය කරලා අපි හිතට මේ චිත්තවල යවන්නේ කොහොමද? අපි සාමාන්‍ය කෙනා දවසට 3 වරක් බෙහෙත් බොන්න අවල්ට රාත්‍රියට අපි හිතන රයිට් මේ ලෙඩේට මම පහර දෙනවා. මේක හොඳ කරගන්නවා. මේක මම අනිවාර්යෙන් සුව කරගන්නවා කියලා තමයි පරිකල්පනය කරනවා. මේක සුව වෙන ආකාරය. ඒතකොට සාමාන්‍ය කෙනා වරකට විනාඩි 10ක් ගන්න. එතකොට දවසකට විනාඩි 30ක් කරනවා. එතකොට දැන් අපි සාමාන්‍ය ලෙඩක් හදාගෙන අවුරුදු 7ක් 8ක් දුක් විඳපු එකක් මේ වගේ දවසකට විනාඩි 30ක් වෙන් කරගන්න බැරි නැහැනේ. මොකද අපිට බෙහෙත් අවම කරලා ලෙඩ හොඳ කරගන්න පුළුවන් චිත්ත බලයෙන් පමණක්. ඒකෙන් අදහස් කරන්නේ බෙහෙත් නවත්තන්න කියලා. බෙහෙත් නවත්තන්න නැතුව බෙහෙත් බීලා බෙහෙත් බොන ගමන් අපි මේ අභ්‍යාස කරනකොට ටිකින් ටික අපිට බෙහෙත් අඩු කරගන්න පුළුවන්කම තියෙනවා. අපි මුලදී විනාඩි 2ක් 3ක් කරනවා. පස්සේ විනාඩි 2 3 පස්සේ ටික ටික වැඩි කරගන්නවා විනාඩි 5කට 10කට වැඩි කරගන්න පුළුවන්කම තියෙනවා.
හැබැයි කරන්නේ කො වෙලාවද? මේ කරන්න හොඳ වෙලාව තමයි රිලැක්ස් කරලා. ඉත සංසුන් කරා. ඒකයි ඉස්සර අපේ උපාසකම්මල එහෙම වන්දනාමාන කරලා ඉවරලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. ඒක තමයි න්‍යාය. අදත් එහෙමයි. ඉස්සෙල්ලා අපි හිත රිලැක්ස් කරන්න. කරාම තමයි සිතේ පණිවිඩේ මොළයට යන්නේ. එහෙම යවා ගන්න අපි ඔය වෙලාවල් පාවිච්චි කරන්නට ඕනේ. ඒක තමයි එක ක්‍රමයක්. එතකොට චිත්ත බලය වැඩි කරගන්න ක්‍රම කීපයක් අපිට යෝජනා කරන්න පුළුවන්. එකක් තමයි පරිකල්පනය කරන රූපේ චිත්‍රය කරන ගන්න. ඇනිමේෂන් එකක් හදන්න. දැන් මේ පහර දෙන ආකාරය හිතින් දකින්න. එතකොට මොලේ පණිවිඩය යනවා, තුවාලේ වටේ ආරක්ෂා කරනවා, තුවාලේ වේලී යනවා. අපි මේක හිතෙන් දකින්න පුළුවන්. ඒක නිකන් සාමාන්‍ය කම්පියුටර් ඇනිමේෂන් හදනවා වගේ අපිට හදා ගන්න පුළුවන්. එතකොට අපි දන්නවා ඇතුලේ වෙන ආකාරය. එතකොට හිතින් එක යවනකොට යටිහිත දන්නවා දැන් ඔන්න ඇටැක් එක දෙනවා. දැන් ඉතින් ලෙඩේ හොඳ කරගන්න පුළුවන්. හැබැයි අපි ඒක අද කරලා හෙට හොඳ වෙන්නේ නැහැ. අපිට ඒකට කාලයක් ඕන. දැන් සමහරව ඉන්නේ අවුරුදු 7ක් 8ක් ඇදිච්ච ලෙඩේ ඇවිල්ලා විනාඩි 5 කතාවකින් හොඳ කරගන්න. එහෙම වෙන්නේ නැහැ. ඉවසිලිවත් ඉන්න ඕන. ඒකට තියෙන ස්වභාව ධර්ම නීති දින 14, දින 21ක්, දින 28ක් මෙහෙම එකේ කාල තියෙනවා. මේ කාලය අපි ඉවසගෙන ඉන්න ඕන. අපිට හිතලා බෙහෙතුත් අරගන්න ගමන් අපි ලෙඩේ හොඳ කරගන්න පුළුවන් නම්, චිත්ත වලින් රෝග සුව කරගන්න පුළුවන් නම් මේ දින 14ක් 28ක් වගේව ගණන් කරන්න. ඒක ඒකේ අදහස් කරන්නේ හැම ලෙඩේටම නෙවෙයි. හරි යල් පැනපු හුඟක් යල් ගිය ඒවට මේ කාලේ දින ඕනේ. ඒක නිරෝධායන කාලයක් කියලා දින 14ක් දෙන්නේ ඒකනේ. ඒ මොකද ඒ කාලේ තමයි රෝගය ඇති වෙලා පැවතිලා නැති වෙන්න පටන් ගන්න. එක්ක වැඩි වෙනවා එක්ක නැති වෙනවා. එතකොට නැති වෙන පටන් ගන්නකම් අපි අවශ්‍ය හිතෙන් සපෝට් කරන්න ඕනේ. ඒක අර විස බීජේ මරා දාන්න. වෛරස් එක මරා දාන්න. ඒතර මේක විශ්වාස කරලා භක්තියෙන් එල්ලීගෙන ඉන්න ඕනේ. මේක කියනවා සාර්ථක වෙනවා ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා අපි ඒකට එල්ලීගෙන ඉන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි අපි ඒකට සපෝට් කරන්න ඕනේ. ආහාර දුම්පානය වගේ දේවල් නවත්තලා පැණි බීම නවත්තලා ටොක්සික් ආහාර කියන්නේ ටොක්සික් ආහාර නවත්තලා අපි ශක්තිමත්. ඒතකොට චිත්ත බලයට විතරක් මදි. චිත්ත බලයට සපෝට් කරන වෙනත්තර තමයි අවතුම් පැවතුම් සකස් කරගන්න ඕනේ. අපි එතකොට සදාචාරවත් වෙන්න ඕනේ. ආහාර පාන වල නිරෝගී ආහාර ගන්නට ඕනේ. අන්න ඒ විදියට ගත්තොත් තමයි සාර්ථකත්වයට යන්න පුළුවන්කම තියෙන්නේ. අනිත් එක තමයි අපි හිත වරින් වර හිත අපිට දෙන පණිවිඩ අල්ල ගන්න ඕනේ. අපි සිත කියනවා මේක ජයග්‍රහණය කරන්න පුළුවන්. දිනන්න පුළුවන්. එතකොට හිත කියනවා මෙහෙම කරන්න. අන්න එහෙම කරනකොට සාමාන්‍ය අපි එහෙම රිලැක්ස් කරලා ඉන්නකොට එහෙම සිත දෙනවා. සිතින් එන පණිවිඩ අල්ල ගන්න අපි ශක්තිය තියෙන්න ඕනේ. නානකොට, මූදු වෙරළ ඇවිදිනකොට පුළුවන් තරම් සන්තෝෂයෙන් වැඩ කරන්න. සතුටින් ගයමින් නටන්න කියලා කියන්නේ. දැන් ඔය සාමාන්‍යයෙන් Taman නටන්න බැරි නම් කාමරේ ඉඳන් සින්දුවක් දාගෙන නටන්න. දැන් ක්‍රීඩකයෝ බලන ජයග්‍රහණ සමරන ආකාරය. ඒ හරි හොඳ ක්‍රමයක් කියලා කියන්නේ. ඔය ක්‍රිකට් ක්‍රීඩකයෝ මේ විකට් එකක් එහෙම ගත්තම් බලන්න සේරම උද්‍යෝගේ දනවන ආකාරය. ඒගොල්ලෝ වෙනම නැටුම් තියෙනනේ. ඒව සේරම මේ මනෝවිද්‍යාව ක්‍රීඩාවට භාවිතා කරන ආකාරය. අපි ඒක අපටත් පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. එයින්ද අපි මූලික දේ තමයි පරිකල්පනය කර හැකි වෙනත් ක්‍රමات පාවිච්චි කරන්න පුළුවන්. අපි එයින් ඉවර කරන්න පුළුවන් යටිහිතර කාර්යභාරය බාර දෙන්න. ස්වයං මෝහණය කරන්න. මෝහන ශිල්පයේ සහාය ගන්න පුළුවන්. යටිහිතේ එම්බොස් කරන්න ඕනේ. මේක හොඳ වෙනවා. අනිවාර්යෙන් සාර්ථක වෙනවා. යටිහිත සක්‍රිය වෙලා උදව් කරනවා. අපි එහෙම යටිහිතට එම්බොස් කරොත් ඒකින්ද අපි යටිහිතට කියන්න ඕනේ මේක සාර්ථක වෙනවා. දැන් අර තැපල් කන්තෝරේ සීල් එක ගන්න එම්බොස් කරනවා කියන්නේ. එතකොට ආපහු ඒක උඩට එනකොට අර හිල එහෙම්ම තියෙනවා. අර ඒ වගේ තමයි යටිහිතේ හරියට එම්බොස් කරන දක්ෂ නම් ඒක හොඳ කරගන්න පුළුවන්කම තියෙනවා. අනිත් යටිහිතේ කළ යුත්තේ අපි යුද්ධේ ඇබැහි වේවෙන් අතරින්නත් ඕන යහපත් දේවල් කරන්නත් ඕන. ඒ දෙකම සාර්ථක වෙනකොට අපේ හිතේ යටිහිතට දෙන්නට ඕන ගන්න පුළුවන්. මම මෙන්න මේවායින් ඈත් වුණා කියලා දුන්නාම යටිහිතේ ක්‍රියාත්මක කරනවා. එතකොට බෙහෙත් වලට අපි අනිවාර්යයෙන් මේක මං ජයග්‍රහණය අනිවාර්යයෙන් සාර්ථකයි. හරි ඒ විදිහට අපි පුනරුච්චාරණය වරින් වර සාර්ථක වෙන කරන්න පුළුවන්. අනිත් එක තමයි අලුත් නියුරෝන් සම්බන්ධතාව වර්ධනය කරන්න ප්‍රකාශ හදා ගන්න ඕනේ. මම සුවයෙන් සිටිනවා. හැම දිනකම හැම අවුරුකෙම මම වඩා හොඳ තත්යකටපත් වෙනවා. මම ස්ථිරවම සුව වෙමින් සිටිනවා. නියත වශයෙන් මට සුබයි. මෙන්න මේකට අපි කියනවා මේ ක්‍රම ශිල්ප දැන් මොකක් අය මේ අහන අය දන්නවා PPPS කියන ක්‍රම ශිල්පය. එකක් තමයි පර්සනල් තමන්ට පොසිටිව් වෙන්න ඕන. ප්‍රසන්ට් ටෙන්ස් වෙන්න ඕන ස්පෙસિෆික් වෙන්න ඕන. මෙන්න මේ කරුණු හතර තියෙන්න ඕනේ වාක්‍යයක් හදා ගන්න ඕනේ.
මගේ ඉසුරේ නිරෝග ශෛල වේගවත් වැඩමින් පැතිරෙමින් පවතී. මට දැන් පහසුවෙන් මගේ වම් අත ඉහළට ඔසවන්න පුළුවන්. අන්න එහෙම අපි ඒ වගේ වාක්‍යයක් හදාගෙන අපි ඒක පරිකල්පනය කරලා ඒක අපි ප්‍රතිඥාවක් කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම මම මේක ජයග්‍රහණය කරනවා. මගේ සිරුරේ නිරෝගී ශෛල වේගවත් වැඩිමින් ඇතිරෙමින් පවතිනවා. එතකොට ඒකෙන් වෙන්නේ මොකද්ද? එතකොට අපි රෝගී ශෛල ඉබේම නැති වෙනවා. නිරෝගී ශෛල වැඩි වෙනකොට. අපි කියනවා වල් පැල ගලවලා මල් පැල හිටවනවා. අපි නිරන්තරයෙන් කියන්න ඕනේ මගේ නිරෝගී ශෛල වේගයෙන් වැඩි වෙමින් පවතිනවා. මට දැන් පහසුවෙන් මගේ වම් අත ඉහළට උස්සන්න පුළුවන්. ඉතින් එහෙම නැතුව මයක නම් උස්සන්න බෑ කියලා අපි අතේ බැඳගෙන හිටියොත් මොකද වෙන්නේ? අත උස්සනවා නම් මොලේ සිග්නල් එක දෙනවා නම් මොලේ එතෙන්ට අවශ්‍ය සිග්නල් එක අරිනවා. එතකොට අන්න ඒ විදිහට සිතෙන් හිතන එක මොලේ අපට උදව් අනිවාර්යයෙන්ම ඒ ශක්තිය අවශ්‍යයි. ඒද අපිට මේක සාර්ථක කරන්න ඕනේ. ඒද අපි නිරෝගී සිරුරක් දකින්න. හිතින් නිරෝගී සිරුරක් දකින්න. නිවැරදි ආහාර ගන්න, සතුර පරාජය කරන ආකාරයේ ජයග්‍රහණය සමරන්න. එතකොට හැම වෙලේම හිතන්න මම දිනනවා ජයග්‍රහණය කරනවා සාර්ථක. ඒකද සිත මගින් චිත්ත බලෙන් මේ එන කවර රෝගයක් වුණා සුව කරගන්න මෙන්න මේ ක්‍රමශීලීව පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඒකද අද ඉඳලා මේ මොහොතේ ඉඳලාම ඔබ පොසිටිව් විදිහට හිතන්න. ඒ කියන්නේ ගුවන් විදුලිය රූපවාහිනිය කියන මරණ ටික ගණන් කර ඉන්න එපා. ක්‍රිකට් මැච් එක මේ රෙකෝඩ් මේ ජයග්‍රහණ ගණන් කරනවා වගේ අපි දැන් මරණ ගණන් කරන්නේ මේවා හානි කරයි. මේවෙන් වෙන්නේ ප්‍රතිශක්තිය නැති කරගන්න. අපි ඒකින්ද බලන්නට ඕනේ අපි ප්‍රතිශක්තිය ඇති කරගෙන පිටින් එන සතුරාට ඇතුල් වෙන්න ඉඩ දෙන්න එක. අර ඒක තමයි අර ඊශ්‍රායලයේ අයන් ඩෝම් එක කරන්නේ. අයන් ඩෝම් එක කරන්නේ සතුරා එනකොට ආපහු පහර ගහලා සතුර පරද්දනවා. සතුරා එන්න දෙන්නේ නැහැ. සමහර සතුරු මිසයිල්ට එන්න දෙනවා. ඒ වාවට හානියක් වෙන්නේ නැත්නම් ඔහෙ ඇවිල්ලා වැටිලා යන්න කියලා ඉල්ලනවා. ඊට වැඩි මේගොල්ලෝ ශක්තිමත් වෙනවා. අපිත් ඒ ශිල්ප ක්‍රමය තමයි පාවිච්චි කරන්න ඕනේ වෛද්‍යසයට මුහුණ දෙන්න. ඒට අමතරව තවත් වෙනත් අපි එන්නත් කිරීම බෙහෙත් ගැනීම සේරම කරන්න වෙනවා. හැබැයි සේරම කරත් අර චිත්ත බලයේ ශක්තිමත් කියලා නැත්තම් ඒ ගන්න බෙහෙතෙන් ප්‍රයෝජන ගන්නත් පුළුවන් කමක් ඇති වෙන්නේ නැහැ. ඉතින් අපිට කරන්න තියෙන්නේ අපි කොහොමද මේ වෛරසයට මුහුණ දෙන්න ශක්තියක් ගොඩනගා ගන්න. ඒකිට නිරන්තරයෙන්ම ගරිලා පරිකල්පන අභ්‍යාස උනත් යෝජනා කරන්න පුළුවන්. අපි හිතන්න පුළුවන් රයිට්. දැන් මෙන්න මේ විදියට වෛරසයක් එනවා නම් අපේ සතුරු හමුදාව යවලා වෛරස්සේ එන බට කණ්ඩායම් මරා දාන්න. එතකොට අපේ කණ්ඩායම අපි ශක්තිමත් කරන හිතින් දකින්නට ඕන. අපි කියනවා අපේ ඉන්න බැටාලියන් එකක් ඇතුලේ පුංචි කූමිඩි මිනිස්සු වගේ ඒගොල්ලෝ ගිහිල්ලා පහර දෙන්න. පහර දීලා අර සතුරු විනාශ කරනවා. අපි දකින්න ඕනේ අපි ඒ සතුරා විනාශ කරන ආකාරය. එහෙම නැතුව සතුර නැත්තම් අපිට ඇටැක් කරලා අපි යටපත් කරනවා. අපි ඍණාත්මක හිටියොත් අපේ මොලේට දෙන සිග්නල් එක තියෙන අපි පරාජය කියලා හිතුවොත් අපි පරාජයට පත් වෙනවා. අනිත් පැත්තේ හිතුවොත් සෑහෙන කාලයක් සටනක් දෙන්න පුළුවන්. ඒ සෑහෙන කාලයක් අපිට සටනක් දීලා අපිට ඒ අතරතුර එන්නත් කරන්නේ හරි මොකක් හරි දෙයකින් අපිට පුළුවන් අනිකුත් අවශ්‍ය කායික සහයෝගය දීලා මේක ජයග්‍රහණය කරන්න. ඒකින්ද මූලික දේ තමයි මම අද කියන්න හදන පණිවිඩය තමයි අපි චිත්ත බලයේ ශක්තිමත් කරලා තියාගන්න ඕනේ අනිවාර්යයෙන්ම මේ කියන වෛරසයට මුහුණ දෙන්න. මේ විතරක් නෙවෙයි කවර රෝගෙට උනත් පොසිටිව් අයට ලෙඩ ඉක්මනට හොඳ වෙනවා. ඔපරේෂන් කර පර්යේෂණ තියෙන ඔපරේෂන් කරලාවේ පොසිටිව් අයගේ ඔපරේෂන් ඉතාම ඉක්මනින් හොඳ වෙනවා. ඉතින් මේක මේ ක්‍රමශිල්පයක් තිබියදී අපි මේක පාවිච්චි නොකරන එක තමයි ප්‍රශ්නේ. ඒකින්ද අපිට මම උත්සාහ කරේ පෙන්නන්න මේ චිත්ත බලෙන් රෝග සුව කරගන්න ක්‍රමශිල්ප ලෝකේ පාවිච්චි කරනවා, වෛද්‍යවරු භාවිතා කරනවා, සමහර ක්‍රීඩකයන් භාවිතා කරනවා. ඒ කියන්නේ ප්ලාසිබෝ මගින් පවා චිත්ත බලයේ ශක්තිමත් කරන ක්‍රමශිල්ප හොයාගෙන තියෙනවා. අපි ඒකින්ද අපිත් කරන්න තියෙන්නේ මෙවැනි ක්‍රමශිල්ප පාවිච්චි කරලා අපේ ජීවිතය සාර්ථක කරගන්න. ඒ සඳහා ඔබට අවශ්‍ය මඟ පෙන්වීම කරන අවස්ථා තියෙනවා. අපේ උපදේශන සේවා හුඟක් තියෙනවා. ඒවට ඇවිල්ලා සම්බන්ධ වෙන්න පුළුවන්. සමහරලාට අර චිත්ත බලය වැඩි කර ගැනීමෙන්ම Tamanටම ලෙඩේ හොඳ කරගන්න පුළුවන්. ඒකින්ද අපි මේ කොත්තමල්ලි වලින් හොඳ කරගන්න පුළුවන් දෙයට ඇන්ටිබයොටික් ගන්න නැතුව හිතෙන් ශක්තිමත් කරලා ගන්න ක්‍රමයකට අපි ඉස්සරහට යන්න වෙනවා. නැත්තම් බෙහෙත් මරගෙන ලෝකේ ලෙඩ හොඳ කරගන්න බෑ. බෙහෙත් නැති සමාජයකට යන්න වෙනවා කවදා හරි. බෙහෙත් අවම බෙහෙත් ප්‍රමාණයකින් වැඩිම චිත්ත ශක්තියකින් ලෙඩ හොඳ කරගන්න ක්‍රමශිල්පයක් හොයාගත්තොත් අනිවාර්යයෙන් අපිට සාර්ථක වෙන්න පුළුවන්කම තියෙනවා. මම මෙතනින් මගේ කතාව
අවසන් කරනවා මට දීලා තියෙන වෙලාව අවසానයි බොහොම ස්තුතියි ඔබ හැම දිනාටම මේ ඉවසිල්ලෙන් මේ කතාව අහගෙන හිටපු ගැන ඒ විතරක් නෙවෙයි මේ කතාවෙන් කියපු දේවල් අද ඉඳලා පාවිච්චියට අරන් ප්‍රයෝජන රැගෙන සාර්ථකත්වයට යනවා දකින්න අපි කැමතියි ඒකින්ද මම ඉතාම ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම සංජය මහත්මයාට සමරසේර මහත්මයාට මට ආරාධනා කිරීම ගැන දිල්රුක් ඇතුළු කණ්ඩායමට ඒ වගේම ඔබ හැම දෙනාට ඔබේ ඉතිරි කාලේ බොහොම ප්‍රවේශමෙන් ශක්තිමත් සිතකින් යුතුව ඕනම අභියෝගයක් ජයග්‍රහණය කරන්න පුළුවන් ආකල්පයෙන් ජීවිතය ගත කරන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි හැම දිනටම. බොහොම පිං කියලා කියනවා ආචාර්යතුමනි ඔබතුමා කාර්යබහුල වේලාවක වුණත් අපිත් එක්ක 8 වෙනතුරු රැඳී සිටින්න ඔබතුමා මේ වැඩසටහන සහභාගී වුණා. දැනට ඔබට ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන් විනාඩි 10ක පමණ කාලයක් අපිට තියෙනවා ඒ වෙනුවෙන් මහාචාර්යතුමා රාත්‍රී 8 වෙනතුරු අප සමග රැඳී සිටීවි. ඔබට ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. සර් සුබ උදෑසනක් මේ කොහොමද මේ කරපු ප්‍රෝග්‍රෑම් එකේ වීඩියෝ එක අපි පස්සේ බලාගන්නේ? ඒකට මම විස්තර කියයි තව ටිකකින් මේ සංවිධානය කණ්ඩායම අනිවාර්යයෙන් මේ වීඩියෝ එක ආපහු දානවා Facebook එකේ තියෙනවා මම හිතන්නේ පස්සේ විස්තර කියාවේ අපි ඒක සර්ට එවන්න පුළුවන් වීඩියෝ එක මොකද ඒක ඉතාමත් වටිනා මේ කාලීනව ඉතාමත් වටිනවා සර් ඒකින්ද ඒක නැවතත් අර අපිට බලලා දැනුමක් ගන්න හරිම වටිනා ඒකයි සර් බොහොම ස්තුතියි සර් ඔය කියන්නේ අර මුල් අවස්ථාවේ කියන දේට වඩා ගොඩක් දේවල් තේරෙනවා දෙවෙනි අවස්ථාවේ අහනකොට ඒ විතරක් එතකොට තමයි ඔක හිමින් සීරුවේ අහන්න පුළුවන් එතකොට උගක් තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඔය ඒ වගේම අනිත් යාළුවන්ටත් ඔක අහන්න අවස්ථාව දෙන්න. බොහොම ස්තුතියි. ඒ වගේම අපේ අර්ථමුණ මවුනා කියලා අපේ තියෙනවා Facebook සයිට් එකක්. ඒ සයිට් එකෙත් මේ ඔන්ලයින් වීඩියෝ එක දැනටමත් දාලා තියෙන්නේ. ඒකෙත් ඕන කෙනෙකුට නැවත මේක බලන්න පුළුවන් අහන්න පුළුවන්. ඒකත් මම මතක් කරලා තියෙනවා. ඒ වගේම Facebook එකේ නම මොකක්ද කිව්වේ? අර්ථමුණ මවුනා කියලා සිංහලෙන් ගන්න. හරි හරි. කරන්න එතකොට මම ලින්ක් එක දැම්මා මේ chat එකේ. ලින්ක් එකක් දාලා තියෙන්නේ chat එකට. හොඳයි මොන හරි ගැටලුවක් තියුණාද මට වේගයෙන් ටිකක් කිව්වේ අද මට දීලා තියෙන වෙලාව මොකද අපි පැය දෙකේ කතා කරලා විනාඩි 40කින් කරන්න කොහොම ටිකක් අමාරුයි අපිට පුරුද්දක් හැටියට. ඉතින් ඒක නිසා මොනවා හරි අතරතුර වේගයෙන් කියපුවින්ද අපහැදිලා වුණොත් එහෙම ඒකට කියලා දෙන්නත් පුළුවන් ටිකක් මම දන්න දෙයක්. සුබ සන්ධ්‍යාවක් ගැටලුවක් අයිබෝන්. බොහොම ස්තුතියි මේ සර්ට අද අපේ වැඩසටහන සම්බන්ධ වෙලා අපිව දැනුවත් කරපු ඒ ප්‍රෝග්‍රෑම් එක කරපු එකට බොහොම කාලෙකින් සර් අපිට සම්බන්ධ වුණේ. ඒක තමයි. සම්බන්ධ වෙයි කියලා හිතන ඉස්සරහට මොකද මේ අපේ මේ මවුන වැඩසටහන ගැන පොඩ්ඩක් කියන්න ඕන. සර් අපි ඇත්තටම මේ උදේ 5ට නැකිලා 4ට නැකිලා මවුන වැඩ කණ්ඩායම විදියට අපි මේ අවශ්‍ය සැලසුම් කළා අපි 5ට මීටින්ගයක් පටන් ගන්නවා. ඒකෙදි අපේ කිසිම ව්‍යාපාරික අදහසකින් මොකකින්වත් නෙමෙයි අපි එකතු වෙලා අපි අපේ සුබ සිද්ධිය සහ ලෝකෙට හොඳක් කරන්න අපි මේ එකතු වෙලා උදේ 5ට හැමෝම කොහොම හරි දැනට 25ක් විතර සමාජිකයෙක් එක්ක රැඳී ඉන්නවා. ඉතින් අපි මේ ළඟදී අපේ අපිත් එක්ක මෙන්න කල්යාණ මිත්‍රෙක් තාත්තා කෙනෙක් මොලේ ඒ කියන්නේ ආහාරයක් පිපිරලා එයා මේ ආංශභාග තත්ත්වයටපත් වුණා. ඒ වෙලාවේදී අපි අපේ කණ්ඩායමේ අපේ එතුමාට තමයි ඒ වැඩසටහන එදාට මෙහෙවන්න උනේ. හැබැයි එදා මම තමයි මේ වැඩසටහන මෙහෙව්වේ මගේ ළඟ ගෙවල් තියෙන කල්යාණ මිත්‍රෙක්. අපි එකතු වෙලා එයාට විශ් කරා මේ එයා හොඳ වෙලා එයා තාත්තා අපි දැකලා නැති මේ හැමෝම දැකලා නැති හින්දා අපි ඒ මේ මහත්මයා ඒ කතාවේදී අපිත් එක්ක තාත්තා හොඳ වුණා කියලා කියන එක අපි මේ විෂුවලයිස් කරලා විනාඩියක් අපිට එයාට ඒ ගැන අපි මේ සුබ ප්‍රාර්ථනා කරා. අපිට කියන්න සතුටුයි සර් එයා එහෙම හිටපු ඒ කියන්නේ නැගිටින්න බොහොම ඒ කියන්නේ හිතා ගන්නවත් දරුවෝ තත්ත්වයක හිටපු ඒ තාත්තා එදාම අපි විශ් කළ පැය භාගෙන් කොහොම හරි ඇඳ අල්ලගෙන නැගිටලා දුණා. ඊළඟට අපි දැන් සති 3ක් ඇතුළත එයා මේ ඒ තාත්තා බැංකුවට පයින් තනියෙන් යන්න පුළුවන් තත්ත්වයට එයා සුව වුණා. ඒ කියන්නේ මේක සත්‍යයි මේකේ අපි එකතු වෙලා එහෙම අපිට කරන්න පුළුවන් නම් සහ අපේ ලෙඩ හොඳ කරගන්න
මේ සර් කිව්ව දේවල් අනිවාර්යයෙන්ම කරන්න පුළුවන් කියන එක අපිට මේ පුණා එතෙන්දිම ඒ වගේම ගොඩක් දේවල් තියෙනවා ෂෙයා කරගන්න. මේ ඇත්තටම කරන්න පුළුවන් දෙයක් තමයි මේ සර් කියලා දුන්නේ. තම තමන් අපි හරි හොඳ වෙන්න ඕන. අපේ රාග දේශ මොහ පොඩ්ඩක් අඩු කරගෙන අපිට පුළුවන් මේ දේ කරගන්න. බොහොම ස්තුතියි සර්. නැවත වතාවක් ස්තුතිවන්ත වෙනවා. මම ආරාධනා කරනවා සියලුම දෙනාට පුළුවන් නම් උදේ ඇකෙල්ලා අපිත් එක්ක එකතු වෙන්න. හොඳ දේවල් ටිකක් අපි කණ්ඩායමක් එකතු වෙලා ලෝකෙට කරමු. බොහොම ස්තුතියි. සර් ආයි ඉරිදා තියෙනවද? මොකද්ද? ආයි ඉරිදා තියෙනවද? නෑ අද විතරයි මේක තියෙන්නේ. මාචාර්යතුමා කියනවා නම් දැනුවත් කරાવી. මාචාර්යතුමා අද සම්බන්ධ වෙනවා. ඒ වගේ අපි හැමදාම ඉරිදා රාත්‍රී 7 ඉඳන් 8:30ට විශේෂ වැඩසටහනක් අපි කරනවා. ඒ වැඩසටහන සම්බන්ධයෙන් අපේ අර්ථමුණ මෞන Facebook page එකෙන් ඔබට දැනුවත් වෙන්න පුළුවන්. ඒ වගේම උදෑසන අපි 5 සිට 5:00 දක්වා වැඩසටහනක් තියෙනවා හැමදාම උදේට live. ඒකටත් සම්බන්ධ වෙන්න ආරාධනා කරනවා සියලු දෙනාටම. අපිට ඒ අර්ථමුණ මෞන Facebook page එකෙත් ඒ link එක තියෙනවා. අද chat එකටත් ඒ link එක දාලා තියෙනවා. මෙවැනි අපි ඇත්තටම ධනාත්මක දේවල් ජීවිතයට අවශ්‍ය පෝෂණය ඒ වගේම ධනාත්මක සිතිවිලි වගේ කරුණු තමයි අපි කතා කරන්නේ දිනපතා උදෑසන 5 සිට 5:00 දක්වා. ආචාර්යතුමාගෙන් අපි ඉගෙන ගත්ත දේවලුත් එතනදී අපි ඇත්තටම ෂෙයා කරලා තියෙනවා මේ වෙනකොට සෑහෙන. ඔව් තවත් මොන හරි අහන්න තියෙනවද ගැටලුවක් එහෙම? එක කෙනෙක් කාලා තියෙනවා පිළිකා රෝගියෙකුට ගැළපෙන නව නියුරෝන සම්බන්ධතාවයක් ඇති කරන ධනාත්මක ප්‍රකාශයක් කියන්න කියලා. හොඳයි ඒක තමයි මම මේක ලියාගෙන ඇවිල්ලා හිටියකට ඒක හොඳ වෙලාවට ඇහුවේ. දැන් මෙන්න මේවා එකක් හොඳයි. ඒ කියන්නේ මම ඉස්සලා කියන්නම් ඔබට පුළුවන් ඒක අදාගන්න. මගේ සිරුරේ නිරෝගී ශෛල වේගවත් වැඩි වෙමින් පැතිරෙමින් පවතී. මගේ සිරුරේ නිරෝගී ශෛල වේගවත් වැඩි වෙමින් පැතිරෙමින් පවතී. එතකොට දැන් අපි කියන්නේ වේගවත් මගේ හලු ශෛල වර්ධනය වෙනවා. මගේ සිරුරේ නව වේග ශෛල වේගවත් වැඩි වෙමින් පවතී. මොකද මේකේ තර්කය අපි අර වල් පැල වෙනුවට වල් පැල මතක් කරන්නේ නැහැ. අපි මල් පැලමයි මතක් කරන්නේ. අපි මල් පැල හිතවල යනකොට වල් පැල ඉබේ නැති වෙනවනේ. එතකොට මගේ පිළිකා ශෛල කියලා කිව්වම අපි ඒක සාමාන්‍යයෙන් එච්චර හොඳ දෙයක් කියලා අපි පිළිගන්නේ නැහැ. ඒ කියන්නේ පිළිකා ශෛල කියලා මතක් කරන්නේ නැතුව අපි කියනවා මගේ අලුත් ශෛල, නව ශෛල, ශක්තිමත් ශෛල වේගයෙන් සිරුරේ වැඩි වෙමින් පවතී. අපි ඒක හිතනකොට එතකොට අපි පොසිටිව් පණිවිඩය තමයි යටිහිතට යන්නේ. යටිහිත එතකොට අපි හොඳ ශෛල වර්ධනය කිරීමට අවශ්‍ය කෙමිකල් නිකුත් කරනවා. ඒකින්ද අපි නිරන්තරයෙන්ම නෙගටිව් පොසිටිව් වෙන්නේ නැහැ මනෝවිද්‍යාවනුව. අපි නිතරම කියන්නේ පොසිටිව් දේම කියන්න කියලා. ඒකට මෙතන මම ඒක වාක්‍ය මම හදාගෙන හිටියේ. මොකද මම හිතුවා සමහරලාට එහෙම මට කර්මයක් කියන්න වෙලාවක් නැති වුණා. හැබැයි මම හදන් තියුණා. ඒකෙන් දැන් සමහරවිට අපි කියමු මම අර ඉස්සෙල්ලා කිව්වේ මට දැන් පහසුවෙන් මගේ වම් අත ඉහළට ඔසවන්න පුළුවන්. ඒ පහසුවෙන් ඔසවන්න පුළුවන් කියලා කියනකොටම ඒ සිග්නල් එක එතෙන්ට ගිහිල්ලා ටික හැකියාව ඇති කරනවා. අපි හුඟක් දෙනෙක් කියන්නේ මගේ අත ඔසව ගන්න බෑ කියලා. බෑ කියලා කිව්වම මේ පුළුවන්කම එන්නේ නැහැ. ඒක නිසා නිරන්තරයෙන්ම අර මම කිව්වේ PPPS කියලා පොසිටිව් වෙන්නට ඕන. පොසිටිව් පර්සනල් ප්‍රසන්ට් ටෙන්ස් ස්පෙસિෆික් වෙන්න ඕන. ඒ මූලික දේ තමයි මගේ සිරුරේ නිරෝගී ශෛල වේගයෙන් වැඩි වෙමින් පවතී. තර්කය මොකද්ද? නිරෝගී ශෛල වැඩි වෙනවා කියන්නේ ඍණාත්මක ශෛල අඩු වෙනවා. ඒ වගේ එකක් උඩ අපි විෂාදයේ පැත්තේ හැදෙන කෙනෙකුට උනත් අපි ඒකනේ ඒගොල්ලෝ නිරන්තරයෙන් කියන්න ඕන මම දැන් සන්තෝෂයෙන් ගත කරනවා. මම දිනෙන් දින සතුටින් ගත කිරීමට කටයුතු කරනවා. මම දිනෙන් දින සතුට කරා ගමන් කරමින් ඉන්නවා. නිරන්තරයෙන්ම සතුට සාර්ථකත්වයේ කරා ගමන් කරන දේ කල්පනා කරනකොට අර විෂාද තත්ත්වයේ ක්‍රමත තත්ත්වයේ අඩු වෙන්න පටන් ගන්නවා. විෂාදයේ ක්‍රමතයක අපි කියන්නේ අපි ඒක සහජයෙන්ම නෙගටිව් පැත්තට ගිය ලෙඩක්. අපි ඍණාත්මක බව හිතන්න ඒක වැඩි වෙනවා. අපි ඒකින්ද ඒකට අමතක කළා අපි හිතනවා නෑ මම අද ඉඳලා ශක්තිමත් පුජ්‍යලේ බවටපත් වෙනවා. මොකද හිතින් හිතලා අපි හිතෙන් සිග්නල් යවලා ඔය නෙගටිව් එක නැති කරන්න පුළුවන්. අපි නිරන්තරයෙන් කියන්නේ මම දිනෙන් දින ජයග්‍රහණය කරා ගමන් කරමි. දිනෙන් දින සතුටේ වර්ධනය කරගමි. මම ජනප්‍රිය සහ ජයග්‍රහණයකාරී කෙනෙක් බවට පත් වෙමි. මෙන්න මේ වගේ වාක්‍යයක් අපි සකස් කරගන්නට ඕනේ. ඒ සකස් කරගන්න එක නිරන්තරයෙන්ම අර ඕන කෙනෙකුට හදා ගන්න පුළුවන්. අර න්‍යාය බලන්න. PPPS කියන න්‍යාය. පොසිටිව් වෙන්න ඕන, ප්‍රසන්ට් ටෙන්ස් වෙන්නට ඕන, ඊළඟට ඒක පර්සනල් වෙන්න, තමන්ට වෙන්න ඕන, ස්පෙસિෆික් වෙන්න ඕන. ස්පෙસિෆික් කියන්නේ නිශ්චිත වෙන්න ඕන. හරියටම පොයින්ට් එකට කියන්න ඕන. එතකොට අපි ඒක
ප්‍රසන්ට් ටෙන්ස් වෙන්න ඕන පොසිටිව් වෙන්න ඕන. ඒක තමයි හුඟක් වැදගත්. රෝග අනාගතයේ සුව වෙනා නෙවෙයි රෝග සුව වුණා වගේ අපි හිතන්නට ඕන. එතකොට තමයි අපි අන්න ඒ විදිහට වාක්‍යයක් හදාගන්නේ. ඒකද හැම ලෙඩේටම එකම තමන්ට ගැළපෙන විදිහට වාක්‍ය හදාගන්න පුළුවන්. හදාගන්න වාක්‍යයේ තියෙන්න ඕන නිරන්තරයෙන්ම රෝග සුව වීමේ ලක්ෂණ. අපි ඒක කරන වෛද්‍යවරයා කරන දෙයට මෙහෙන් කරන සපෝට් එකක් වගේ. වෛද්‍යවරයා දෙන උත්සාහයක් දරනවා අපි මෙහෙන් එයාට ශක්තියක් දෙනවා. ඒත් වෛද්‍යවරයාගේ උත්සාහය අපේ උත්සාහය දෙකම එකතු වුණාම සුව වීමේ භව්‍යතාව වැඩි. ඒ මොකද ලෙඩ සුව වීමේ භව්‍යතාවයක් ඇතුව තමයි මිනිස්සු මේ ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ. ඒක ඉස්සලා පිළිගන්නට ඕනේ. ලෙඩ වීමේ භව්‍යතාව නෙවෙයි ලෙඩ සුව වීමේ භව්‍යතාව. ලෙඩ නහදගෙන ඉඳීම. අන්න ඒකට අපි දිරිමත් කරාම මොලේ සිග්නල් එක තේරුම් ගන්නවා. යටිහිත ශක්තිමත් කරන. ඒතකොට වෛද්‍යවරයා අර පැත්තෙන් බෙහෙත් දීලා රසායනික නිකුත් කරනකොට කරන දෙයට අපි මෙහෙ මොලෙන් සහයෝගයක් දෙනවා. හොඳ රසායනිකයන් නිකුත් කරලා වෛද්‍යවරයාගේ භූමිකාව ඉක්මන් කරන්න. ලේසි කරන්න. එතකොට බෙහෙත් වේගෙන් අඩු කරලා යන්න පුළුවන්. මේ බෙහෙත් නොබන සමාජයකට යන්න ඕනේ. බෙහෙත් බොන සමාජයක් නෙවෙයි. බෙහෙත් නොබන සමාජයක් යන්න තමයි. ඉතින් රිසීවර් බෙහෙත් බීලා නැහැනේ. අපි දන්න ඉතිහාසය අපේ ආච්චිලා සීලා බෙහෙත් බීලත් නැහැනේ. කවදාත් ඉස්පිතාලේ නොගිය ආච්චිලා සීලා උඩ තරම් ඉන්නවනේ අපිට. ඉතින් ඒගොල්ලන්ට පුළුවන් වුණා අපට බැරි වෙන්නේ. මොකද අපි අවාසනාවට අපි මේ රසායනිකයන් ගොඩක් පාවිච්චි කරන නිසා හිතෙන් අපි හිතන් ඉන්නවා බෙහෙත් නොගෙන නම් වැඩේ හරියන්නේම නැහැ. අපිට ඒකට බෙහෙත් පොවන රුපියල් 2 බෙහෙත් පෙත්තේ 60 දක්වම ලංකාවේ විකුණනවනේ. මේක වෙනම කතන්දරයක් ඒක. ඉතින් ඒකින්ද බෙහෙත් වලට අහු නොවී ඉන්න තනිවත් උත්සාහ කරන්න. දැන් මම හුඟක් උත්සාහ කරනවා බෙහෙත් නොබී ඉන්නේ කෙසේද කියලා. එයින් අදහස් වෙන්නේ හදිසියෙ වෙලක් වුණොත් බෙහෙත් නොගෙන ඉන්න එක නෙමෙයි. හැබැයි හුඟක් දෙනේ බෙහෙත් යන්නේ බෙහෙත් ඕන හින්දා නෙවෙයි නිකන් යන්නේ. එහෙම නැත්තම් මේ කොරෝනා කාලේ කොහොමද ඉස්පිතාලේ හිස්සුනේ? ඉස්පිතාලේ හිස්සුනේ යන්න බැරි හින්දා. යන්න බැරි වුණා ලෙඩ නැහැ. ලෙඩ තියෙනවා නම් ඉතින් මැරෙන්න බෑ. මුකුත් උනේත් නැහැ. ඒකින්ද මූලික දේ තමයි හිතෙන් තමයි ලෙඩ හදාගෙන තියෙන්නේ. හිතෙන්ම අපි උත්සාහ කළා ලෙඩ හොඳ කරගන්නත් පුළුවන්. එහෙනම් මම සියලු දෙනාගම සමුගන්නවා. බොහොම ස්තුතියි හැම දෙනාටම. ඒ වගේම මම නැවත වරක් ස්තුතිවන්ත වෙනවා. නායනම් මහත්මයාට, දිල්රුක්ලට, සංජීවට, සියලු දෙනා බඳුලට අපි මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න මට ආරාධනා කරනවා. බොහොම ස්තුතියි හැම දෙනාටම. බොහොම ස්තුතියි සර්. ස්තුතියි. බොහොම ස්තුතියි සර්. සන්තෝෂයි. බොහොම ස්තුතියි සර්. බොහොම පිං සර්. ස්තුතියි සර්. බොහොම ස්තුතියි දිසිදේවා. දීර්ඝාෂ වේවා සර්. Thank you, sir. ස්තුතියි සර්. දීර්ඝායුෂ. බොහොම ස්තුතියි සර්. ජයෙන් ජයවා සර්. Thank you, sir. ගොඩක් පින්. Thank you sir. ගොඩක් පින්. ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා අපි උදෑසන පවත්වන අර්ථමුණ වමනා වැඩසටහනට ඔබට සහභාගී වෙන්න කියලා. උදෑසන 5 සිට 5:00 දක්වා සමදා අපි ලින්ක් එක ෂෙයා කරලා තියෙනවා අර්ථමුණ වමනා වැඩසටහන සම්බන්ධයෙන් අපගේ Facebook පිටුවේ. ඒ වගේම ඔබට මවුනා වැඩසටහන ගැන යම් කිසි දෙයක් දැන ගැනීමට අවශ්‍ය නම් ඒ පිළිබඳ ප්‍රශ්න තියෙනවා නම් කතා කරන්නත් විනාඩි 30 අපිට